මුළු ලෝකයම එකම ප්‍රාර්ථනයකින් ආරම්භ කළ නව වසර 2021 නව වසර ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාධීන රූපවාහිනී Chat and Music කණ්ඩායම වෙනුවෙන්. මුළු ලෝකෙම මිනිසුන් මේ නව වසරට මුහුණ දුන්නේ අලුත් බලාපොරොත්තුවක් ඇතිව. අපි දන්නවා අපේ ජීවිත හැමතිස්සෙම ඉදිරියට යන්නේ බලාපොරොත්තුත් එක්ක. අපේ බලාපොරොත්තු වෙනස් වෙනවා අපේ රැකියාව, අපේ තත්ත්වය, අපේ පෞද්ගලික ජීවිතය මත. හැබැයි මෙවර අවුරුද්ද මුළු ලෝකයේම මිනිස්සුන් ආරම්භ කළේ එකම එක පුංචි සරල ප්‍රාර්ථනයකින්. ඒ තමයි අපිට නිදහසේ අපේ ජන ජීවිතය ගත කරන්නට අවකාශ ඉල්ලමින්. අපි දන්නවා 2020 වසර අපිට ඉගෙනු පාඩම් බොහොමයක් තියෙනවා. ඒ නිසා ඒ හැම දෙයකින්ම පන්නරේ ලබාගෙන වසරක් වෙනස් වෙනකොට ලැබෙන ඒ අලුත් නැවුම් අත්දැකීමත් එක්ක අපි හැමෝම ප්‍රාර්ථනා කරමින් ආරම්භ කරමු 2021 සෞඛ්‍ය සම්පන්න ලෝකයක් බිහි වෙන්න කියලා. මේ Chat and Music. ලෝකයේ හැම දෙයකටම වඩා සෞඛ්‍ය සම්පන්න භාවය වැදගත් කියන පණිවිඩයත් එක්ක තමයි අපි පසුගිය වසර අවසන් කළේ. හැබැයි අපි දන්නවා මේ 2021 වසර ලබනකොට අපිට අලුත් බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. ලංකාව ඇතුළනොත් බලාපොරොත්තු වෙලා තියෙනවා, ලෝක මට්ටමින් බලාපොරොත්තු වෙලා තියෙනවා. මේ හැමතරකම තියෙන්නේ කොරෝනා වසංගතය අවසන් කළ හැකි, අවසන් කළ යුතුයි කියන පණිවිඩය. අපේ අතේ තියෙන ලොකු වගකීම් කොටසක් මේ වෙලාවේ ඉෂ්ට කරන්නට. ඒ නිසා අපි මේක අහසට කියලා හරියන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙයි, කැප වෙන්නට වෙයි. හැබැයි ඒ කැපවීමේ ප්‍රතිඵලය ලැබෙන්නේ අපිට නිසා මේක බොහොම තීරණාත්මක වසරක් හැටියට අපි හැමෝම හඳුනාගෙන තියෙනවා. අද දවසේදී අපි හා පුරා කියලා 2021 වසර ආරම්භයේදීම ඔබත් එක්ක එකතු වෙන ඒ ආදරණීය කලා ශිල්පීන් කවුදයි කියා අපි දැන් හඳුනාගමු. අපේ ආදරණීය කලාකරුවන් අපි නිතර දකින මුහුණු. හැබැයි සමහර මුහුණු දිහා දකිනකොට නම් හිතනවා ටිකක් වයසට ගිහිල්ලාද කියලා. සේනානායක වේර්ලියද්ද මහත්මයා. මම වෙනදට අයියා කියන්නේ අද නම් මට ඒක කියන්න අමාරුයි වගේ. අයබෝන්. සුබ නවසරක්. සුබ නවසරක් වේවා. සියලුම අපි ශ්‍රී ලාංකික සහෝදරයන් හා ලෝකවාසී හැම කෙනාටම ලැබුවා නවතර නිදුක් නිරෝගී සුවදායි වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඇත්තටම සැබෑ ජීවිතේ. සැබෑ ජීවිතේ. කියන්නේ අපි මෙච්චර කාලයක් දැක්කේ සැබෑ ජීවිතේ නෙවෙයිද? නේ ජීවිතේ කවුරුත් දන්නේ නැහැ අපි ඉස්සරහටයි වයසටයි යනවා. එතකොට අපි ආපු පටන් ගත්ත තැන සමාජයට උඟක් අයට මතක නැහැ. ඒත් මධ්‍යස්ථව තමයි ජීවත් වුනේ කොහොමදත් මතක නැහැ. අපි යන්නේ කොහෙද කියලාත් මතක නැහැ. ඒ නිසා ජීවිතේ අපි මේ ඉස්රාටයි වයසටයි යන එක නවත්තන්න කාටවත් බෑ. මොන වසංගත රෝගාවත් ලෝකයේ ඉදිරියට යනවා. ඒ යනකොට අදත් ස්වාධීන රූපවාහිනිය මේ අද මේ ලැබුවා 2021 වසර මේ ආරම්භය ජනතාව ළඟට මේ අපි ගෙදරට කැඳලා වුන් ළඟට ගෙනියන්නේ. ඊටාම හරිසරින් හරි හදවතින්. ඒ නිසා සභාපතිතුමන් ඇතුළු සියලුම ස්වාධීන රූපවාහිනිය ආයත මම ආශිර්වාද කරනවා. අපි තව ඉදිරියට යමු. ඉස්රාටයි වයසටයි යනකොට ජීවිතේ මූණ දෙන්න වෙන හැම දෙයකටම අපි නොවියෝ මූණ දිය යුතුයි. ඒ අනුව ජීවත් විය යුතුයි. දැන් ඒ අනුව තමයි මේ කාලේ වැළුවම මම දන්නෙත් නැහැ මේ මම සමහරට ඒ කාලේ ගිහින් 50 කියලා බලපුවම 55 පැනලා දන්නෙත් නැහැ. 55 පැනලා 55 ගිහින් ඉන්නකොට ඊට පස්සේ 60 පැනලා දන්නෙත් නැහැ. ඒ වගේ එහෙම ඇවිල්ලා තිනවා. බලනකොට ඉතින් ජීවිතේ ආපුතන මට දැනෙනවා කන්නාඩි ළඟට ගිහිල්ලා බලනකොට ඇත්තටම මේ උඹ නේද මං ඉන්නේ කියලා. ඒකල මං ඕක ආයෙ වෙනස් කරලා අනිත් අය ලෝකෙට වෙනස පෙන්වන්නට වඩා හොඳයි. ඇත්තට මම මගේ ජීවිතයකට මැරෙන්න එපා. ඒ නිසා මම මගේ ජීවිතේ ජීවත් වෙනවා. මගේ අදත් මගේ රසිකයෝ ආදරේ කරાવી. මගේ මේ රූපේ වෙනස් වෙනවා. මගේ හදවත වෙනස් වෙන්නේ නැහැ. හදවතින් ආදරේ. මම එක මොහොතකට අපේ මේ ඡායාරූපයක් ගන්නට විතරක් ඕක ගලවන්න පුළුවන්කම තියෙනවා නම් විතරක් පොඩි වෙලාවකට ගලවගමු මිනිස්සුන්ට හරියාකාරව මధుරා ගන්න නැත්තම් සමහර විට හිතෙන්න පුළුවන් මේ වෙන කෙනෙක්ද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ මන් තමයි.
නෑ මොකද මේ අලවලා මොකුත් නෑ මොකුත් මේකප් දානවා දැන් දන්නවනේ එහෙම ඉතින් වෙනස් ඔබ ෂුවරකට මේක ඇත්ත නේද මේක ඇත්ත දෙන්නද කේස නෑ කේස ධාතුවක් කියන්නේ එකක් දෙන්න පුළුවන් ඒක ගාන වැඩි මං හිතුවා ඒක නිකන් අපේ වේශ නිරූපණ ශිල්පයේ වැඩක්ද කියලා නමුත් ඇත්තටම නේද මේ පාඩ කළා මේ එන විදිය මම දැන් තමයි දන්නේ මෙහෙමයි මගේ රවුල එන්නේ කියලා හැමදාම බරුග ගා හිටියා දන්න නැහැ ඉතින් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා ඉතින් අපි හොඳ වේදිකකින් පටන් ගමු. අපි ආරාධනා කරන ඔබතුමාට අපේ 2021 වසර Chat and Music පළමු ගීතය ගායනා කරන්න. කොහේ කොතනක තැනේ විදෝ අපට ලෝකයක් අපි අපේ මනෝවක් කනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතනක තැනේ විදෝ අපට ලෝකයක් අපි අපේ මනෝවක් කනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් පුංචි පුංචි ගෙවල් තනා අතුවක හිඟි පිඟි කරනා පුංචි පුංචි ගෙවල් තනා අතුවක හිඟි පිඟි කරනා කුරුළු කිරිලියේ මට නම් මේක සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතනක තැනේ බිදෝ අපට ලෝකයක් අපි අපේ මලුවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් මල්ලිති සිඹ සිඹ සරනා රංචු රංචු සමනැලයෝ මල්ලිති සිඹ සිඹ සරනා මගේ කැදැල්ලට කොඳුරා දේදෝ සහන සැබෑම සාමයක් කොහේ කොතනක තැනේ බිදෝ අපට ලෝකයක් අපේ මලුවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතනක තැනේ බිදෝ අපට ලෝකයක් අපි අපේ මලුවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් හොඳ බලාපොරොත්තුවක් හොඳ අපි කොහොමදත් බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන්නේ මනෝජය සුබ නව වසරක් වේවා මනෝජයගේ කට බහලා ලොක් කරලා තියෙන නිසා මම එයා වෙනුවෙනුත් කියනවා මෙන්න මනෝජය කට හොල්ලන්න මම කියන්න සුබ නව වසරක් වේවා අපේ වාද්‍ය වෘන්දය සුපුරුදු පරිදි ඉන්නවා තබ්ලා විශාරද මනෝජ් පීරිස් කීබෝඩ් වාදනයෙන් තිලින තුෂාර වයලින් වාදනයෙන් දිනේෂ් බෝගට ලීඩ් ගිටාර් වාදනයෙන් කපිල කෝසල බේස් ගිටාර් වාදනයෙන් ප්‍රසාද් වර්ණකුල සූරිය ඔක්ටපෑඩයෙන් සුජීව දිසානායක වගේම ඩොලොක් වාදනයෙන් අපත් එක්ක එකතු වුණාද දිනෙත් අරුත්ෂ හරි නේද නම කිව්වා හොඳයි ඒ හැමෝමත් ප්‍රාර්ථනා කරනවා අලුත් අවුරුද්ද හැමෝටම හොඳ වෙන්න කියලා මොකද මට විතරනේ කතා කරන්න පුළුවන්කම තියෙන අපේ වාද්‍ය වෘන්දයට හැබැයි ඒ අදහසම තියෙනවා නේ සෙබිනක්කේ සුබ නව වසරක් සේම වේවා හැම දිනාටම සුබ නව වසරක්
සහ සෞඛ්‍ය සම්පන්න නවසරක් වෙන්න කියලා මං ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මොනවද ඉතින් මේ අවුරුද්දේ තියෙන ලොකුම බලාපොරොත්තුව? ලොකුම බලාපොරොත්තුව. මං හිතන්නේ අපි හැමෝගෙම තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මේ අපි මේ හිර වෙලා ඉන්න එක නැතුව පොඩ්ඩක් නිදහසේ ජීවිතය ගත කරන්න අවස්ථාව ලැබෙන්න කියන එක තමයි ඉතින් හැමෝගෙම ලොකුම බලාපොරොත්තුව. එතනින් එහාට? එතනින් එහාට ආසයි අර ඉස්සර වගේ මේ රූගත කිරීම් වලට යන්න. ඉතින් ගොඩක් දැන් ඇහිරිලා තියෙනවා රූගත කිරීම් වලට යන ඒවා. ඉතින් ඒ නිසා මම කොහොම වුණත් මේ අද ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ මනෝජ් අයියට මේ තර්ජන ගර්ජනය කරමින් උද්‍යෝගිමත් කරමින් 2021 අවුරුද්දේ මගේ රසිකයන් අතරට යන්න මාව උනන්දු කළා ඔහු අද. ඉතින් ඔහුට ස්තුතිවන්ත වෙනවා. ගීත ගායනයට උනන්දු කරේ නැද්ද අද? ඒක කිව්වොත් එන්නෙත් නැති හින්දා කියන්නේ. විශේෂයෙන්ම සේමිනි දැන් මේ අන්තිම කාලේ කියන්නේ ස්වාධීන රූපවාහිනියත් එක්ක හිටපු ප්‍රේක්ෂකාගාරයේ ඔබේ පැරණි නිර්මාණ ගොඩක් රස විඳ විශේෂයෙන්ම ස්වංජාත කලවර ගෙදර වගේ සුදත් රෝහණයන් අධ්‍යක්ෂකවරයාගේ. ඉතින් ඒකත් එක්ක නිකන් මිනිස්සුන්ට නැවත ඔබ නිකන් ඔබේ ඉතිහාසයට ගමන් කරා පහුගිය කාලෙම. ඔව් ඇත්තටම මේ ඒව දකිනකොට අපිටත් හරිම ආසයි. ඒ කියන්නේ ඒ වගේ සුන්දර නිර්මාණත් එක්ක අපි ජීවත් වුණා බොහොම කාලයක්. ඉතින් ආයිත් ආසයි ඒ වගේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න. මං හිතන්නේ ඉතින් මේ රූපවාහිනී සභාපතිවරයාටම තමයි ඒකත් කරන්න පුළුවන්. සුදත් අයියට. මොකද අපූරු කාලයක් ගත කළා සහ අපූරු නිර්මාණ රසක් අදත් කියන්නේ තරුණ පරපුරත් ආදරේ වැළඳගත්ත මං හිතන්නේ මේ සෙකන්ඩ් රිපීට් එකේදී. ඉතින් මං කැමති දැන් ඉන්න තරුණ පරපුරටත් ඒ අවස්ථාවන් ලැබෙනවා නම්. ඇත්ත. සරත් අයියේ. ඔයා නම් ඉතින් දැන් අවුරුදු 5කට කලිනුත් ඔය විදිහටම හිටියා මේ සේනානායක අයියා වගේ නෙවෙයි. ඔයා වයසට යන්නේ නැති තත්ත්වයක් නේද නිරූපණය වෙන්නේ. ඔව් රැවුල කපන්න විදියක් නැහැ. ඇයි? ඒ කන්ටිනියුටි නාට්‍ය වල ඇත්තටම නාට්‍ය කීයක දැන් කන්ටිනියුටිද? පහක විතර. චිත්‍රපටි දෙකක් විතර. චිත්‍රපට දෙකකයි ටෙලි නාට්‍ය 5කයි. කොරෝනා කර හදියක්. ඔව් අපිට අවශ්‍ය වේගයට හැමදේම වෙන්නේ නැහැ නේද? ඔව් ඒක තමයි වැඩේ. සුබ නවසරක්. එසේ ඒවා ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම සුබ නවසරක්. ඒ වගේම මේ ඉක්මනටම ලෙඩ දුක් නැති වසරක් බවට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල ලොකුවටම යන්නේ ඉන්ටර්නැෂනල් වැඩක් නේ. ඉන්ටර්නැෂනල් වැඩ කරන. ඉන්ටර්නැෂනල් නැෂනල් නේද? කියනකොට නිකන් ආමුතු වගේ. මේ දවස් ටික ඒක දැන් ගොඩක් කරලා තියෙන්නේ ෂූටින් කරලා තියෙන්නේ. තව ඉස්සරහට කීපයක් තියෙනවා. ඒක හොඳ රස විඳින්න පුළුවන් නාට්‍යයක් ඉතින්. අපේ ප්‍රේක්ෂකාගාරයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල ඇත්තටම රූගත කිරීම සිද්ධ වෙනවද? ඒවා නිවැරදි ආකාරයට අපි කරගෙන යනවද කියන කාරණා ගැන සමහර වෙලාවට මේ රූගත කිරීම කරන හැබැයි අර ඒ ක්‍රමවත්භාවය අනුව තමයි කරන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත භාවය ප්‍රමුඛ කළා දැනට මේ වෙනකොට කීපයක් කරගෙන යනවා. ඒ ආකාරයෙන් තමයි කරන්නේ. නැත්නම් ඉතින් අමාරුයි. අපිටත් බයයි. ඔව් ඔව්. එහෙම එකක් තියෙනවනේ ඉතින් ඒක හන්දා කොහොමද ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙනවද සහයෝගය මේ රූගත කිරීම වලට? ඔව් අනිවාර්යයෙන්. ඒක දැන් මේක සියල්ලම දැන් දැනුවත්නේ. දැනුවත් හන්ද ඒ ක්‍රියාපටිපාටි අනුව කරනකොට කවුරක්වත් එහෙම අවුලක් වෙන්නේ නැහැ. රොෂානයි සුබ නවසරක්. ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් කියන්න පුළුවන්. ඔව් ඇත්තටම කියන්න ඕනේ මේ රෝග බිය දුරු වෙන නිදුක් නිරෝගී නවත්තපු තැනින් ආය සියලුම අපේ වැඩ පටන් ගන්න වර්ෂයක් වේවා ඔබ සැමට. ඔව් රොෂානයි දැන් අපි මේක නිතර කතා කරපු වේදිකාවක් තමයි Chat and Music කියන්නේ. විශේෂයෙන්ම මේ වගේ යෝධවරකදී මුලින්ම අඩපණ වෙන ශ්‍රේෂ්ඨයත් කලාව අවසාන වශයෙන් නැගී සිටින ශ්‍රේෂ්ඨයත් කලාව. ඒ කලාවේ අවුරුදු ගාණක් ජීවත් වෙච්ච කෙනෙක් හැටියට ඒ කලාව තමන්ගේ ප්‍රධාන ජීවිකාව කරගත්තු ඔබ වැනි පිරිසට මොන වගේ අත්දැකීමක්ද මේ පහුගිය කාලේ? ඇත්තටම කලාව හුදකලාව වෙලා තියෙන්නේ දැන්. ඇත්තටම කියන්න දනංජය දැන් විශේෂයෙන් දැන් මම කියන්නේ දැන් මෙහෙම ව්‍යසන එනවා. ජීවිතේ අපේ ජීවිතේ හැමදාම එක වගේ යන්නේ මම නිතර කියන දේ තමයි අපේ ලයිෆ් එකත් නිකන් ECG එක වගේ. හොඳ නරක උස් පහත් වැටීම් ඔයවා වෙනවා. අපි ඕවත් එක්ක යන්න ඕනේ. ඉතින් කොරෝනා වලට අපේ ජීවිතවලට අපේ රැකියාව වලට බලපෑම් කරන්න පුළුවන් වුණාට කොරෝනා වලට අපේ රැකියාව නවත්තන්න දෙන්න හොඳ නැහැ. මම කියන්නේ. ඉතින් ඇත්තටම මේක අපිට දැන් පේනවා පිට රටවල ඒගොල්ලෝ මේ කොරෝනාත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ අපිට මේකත් එක්ක යන්න වෙනවා. ඒ කියන්නේ පරිස්සම් වෙලා
මේ ක්‍රමවේදවලට මේ සෞඛ්‍යාංශ දෙන ක්‍රමවේදවලට අනුගත වෙලා අපිට අපේ වෘත්තීන් කරගන්න වෙනවා. එහෙම නැති වුණොත් කොරෝනා වලට වඩා ව්‍යසනයක් ඇති වෙනවා මේ මිනිසුන්ගේ මානසික ප්‍රශ්න, කියන්නේ ආර්ථික ප්‍රශ්න. මේ ඔක්කොම දැන් මම දන්නවා මගේ ශාස්ත්‍රයේ මම නියෝජනය කරන ශාස්ත්‍රයේ ඉන්නවා ලක්ෂ 2ක් විතර. ගායන ශිල්පීන්, නිවේදන ශිල්පීන්, වේදිකා, සවුන්ඩ්ස්, ලයිට්, වීඩියෝ, නර්තන එහෙම ගිහිල්ලා අර අහිංසක මේ සරුවත් එක ඒ වගේම ටොපියක් චොක්ලට් එකක් විකුණන ඒ මිනිස්සයා දක්වා මේක විහිදී තියෙනවා. මේ පරාසයක්, ලොකු පරාසයක්. ඉතින් ඒගොල්ලන් අද ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් අර ඉවසගෙන ඉන්න පුළුවන්, දරාගෙන ඉන්න පුළුවන් කාලෙකුත් තියෙනනේ ජනන්දේ. ඉතින් විශේෂයෙන් දැන් කියන්න ලේසි රස්සාවට යන්න එපා, ගෙදරට ඉන්න කියලා කියන්න ලේසි. මේ වැඩ කරපු මිනිස්සුන්ට වැඩ නොකර ඉන්න හරි අමාරුයි. ඉතින් වැඩ කරලා ආය තමන්ගේ ජීවිකාව කරගන්න වටපිටාවක් හදාගන්න තමයි මේ උත්සාහය. මොකද මේ කොරෝනාත් එක්ක අපිට යන්න වෙනවා. එහෙම නැති වුණොත් මම හිතන්නේ ඊට වඩා අර මම කිව්වා වගේ ලොකු ප්‍රශ්න ගොඩකට දැනටත් මුහුණ දීලා විශේෂයෙන් අපේ ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් ඔය අපේ ශිල්පීන් ලීසින් ප්‍රශ්න ඒ වගේ මේගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ සංගීත කණ්ඩායම්වල මම නියෝජනය කරන ගොඩක් ඉන්න සංගීත කණ්ඩායම් ඉන්නවා. දැන් මම මේ කතා කරන්නේ සමස්තය ගැන. සමස්තය ගැන. ඒ හැමෝම ගොඩක් මේ ප්‍රශ්න වලට මුහුණ පාලා තියෙන. හැබැයි අපි ඉල්ලන්නේ නැහැ මේ අපිට ආධාර දෙන්න මේ කියලා. කවදාවත් ධනංජයව දැකලා නැහැ නේ කලා ශිල්පීන් කොහෙවත් කොඩි උස්සම් බෝඩ් උස්සන් ඉන්නවා මේ ස්ට්‍රයික් කරනවා. දැකලා නැහැනේ. එහෙම කරන්නේ නැහැ. මොකද ඔවුන් ගෞරවාන්විත ජීවිතයක් ගත කරනවා. ඉතින් හැබැයි ඔවුන් ඉල්ලන්නේ මේක මොනවා හරි ක්‍රමවේදයකට හදලා දෙන්න මේක පටන් ගන්න කියලා. ඉස්සර විදිහට දැන් කවුරු හරි අපි කියන්නේ මේ ගිහිල්ලා අර වෙරදා ෂෝස් ගැහුවා වගේ සෙනක මේ 10 15000ක් 20000ක් ගෙනල්ලා සින්දු කියන එක නෙමෙයි. මොකක් හරි ප්‍රමාණයක් දෙන්න මේ විදිහට පටන් ගන්න කියලා. අපි පටන් ගන්න හොඳයි. මොකද කවදාවත් මේ මෙහෙම වෙන්නේ නැහනේ. දැන් කොරෝනා ඉවරයි ඔයගොල්ලෝ පටන් ගන්න කියලා දවසක් එන්නේ නැහැ. ඒක නිසා අපිට මේකත් එක්ක ජීවත් වෙනවා, මේකත් එක්ක යන්න වෙනවා. ඉතින් ඒකත් එක්ක යන්න ඕන ක්‍රමවේදයක් මම හිතන්නේ අපේ සෞඛ්‍ය බලධාරීන් අපි ඉල්ලනවා. හොඳ අපි රොෂානාට ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්නට. ඒ අතරේ රොෂානා යා වේදිකාවට යනකම් මම මතක් කරන්නම්. ඔබට පුළුවන් අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න 011205 44යි සමා වෙන්න 011205 45 ඒ වගේම 011205 44 54 ඔස්සේ ඒ වගේම අපිට පුළුවන් අපිට සුබ පැතුම් පතක් එවන්නට ITN හිස්තනක් CNM හිස්තනක් ඔබේ සුබ පැතුම සඳහන් කරලා 9922ට එවුවොතින් අපි තැපැල්පත් නෙවෙයි SMS මගින් මෙන්න මේ ආකාරයට ඔබේ සුබ පැතුම සඳහන් කරන්නටත් සූදානමින් සිටිනවා. ඩ්‍රීම් ඩ්‍රෝන් අපිත් එක්ක ඉන්නවා සුපුරුදු පරිදි. මේ සියලු දෙනා සමගින් අපි රොෂානාගේ ගීතයක් වෙත යමු. තීර ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත් නෑ සසර සරල තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ කල්ප ගණන් පෙරුම් පුරා සොයාවෙමා කල්ප ගණන් පෙරුම් පුරා සොයාවෙමා වැටෙන වැටෙන හැම කඳුලම මටම පුරු නිසා
හිඳීමි මම සදා මටම පුරු නිසා හිඳීමි මම සදා ඔබට තේර ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ හීන් සැරේ තියාගත්තෙමා හීනතත් හීන් සැරේ තියාගත්තෙමා රිදෙන හැම මොහොතම මටම උරු නිසා හිඳීමි නෙතු අසා මටම උරු නිසා හිඳීමි නෙතු අසා ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත් සසර සරල දුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් අවකාශයේ ප්‍රේක්ෂක නිදහස සිකුරාදා රෑ chat and music සමගින් එකතු වෙන ඔබ නැවතත් අපේ මුල්ම වතාවට තමයි 2021 වසරේ ඔබත් එක්ක එකතු වෙන්නේ. නිරංජනී ශම්මුකරාජා සුබ නව වසරක්. ඉනිය පුත්තාඩ නල්වාල්තකලයේ සුබ නව වසරක් වේවා. ඒ මොකද්ද මුලින් කිව්වේ? සුබ නව වසරක් වේවා කියලා දෙමළෙන් කිව්වා. ඕක තමයි අපිට තිබ්බ ලොකු ගැටලුවක්. ඒ කියන්නේ සමහර වෙලාවට කෙනෙක් ද්‍රවිඩ භාෂාවෙන් කතා කරාම අපිට හොයාගන්න බෑ මොකක්ද කිව්වේ කියලා. මම හිතන්නේ අපේ ඉතිහාසය තුල අපිට ප්‍රශ්න ඇති වුණේ ඔන්න ඔය කාරණාව නිසා. නමුත් හැබැයි ඉස්සර මිනිස්සු කොයිතරම් ආදරෙන් හිටියද කියන එක අපි දන්නවා අපේ ගම්වලත්. ඔබ මම හිතන්නේ කොහෙද ඔබේ ගම කිව්වේ? නුවර. නුවර. නුවර කියන්නේත් එහෙම ප්‍රදේශයක්. අනිවාර්යයෙන්ම නුවර කියන්නේ අයියා ඇත්තටම මම ආඩම්බර වෙන්න ඕනේ. නුවර ප්‍රදේශය කියන්නේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානු එම හැමෝම එකට එකා වගේ ජීවත් වෙන ප්‍රදේශයක්. ඉතින් ඇත්තටම නුවර ඉපදින්න ලැබෙන එකත් පිනක්. කිව්වට මොකෝ මමත් නුවර. ඉතින් පින්වන්ත කට්ටිය ඉපදිලා තින්නේ. හැබැයි සමහරව කියන අර ගල්ල විද්ද නැත්තම් අපි තාම නුවර කියලා නේද? ඒ වෙලාවට කියන්න ඕනේ අය ගල විද්ද නැත්තම් දලදා මාලිගාව වුණත් ඔයාලට බලා ගන්න විදියක් නැති වෙයි කියලා. හම්බෙන්නේ නැති. කොහොමද මේ අවුරුද්දට අලුතෙන්? ගඩුවන්නාවේ 55 අපේ තාත්තලාත් ගමට ආව නිසා අපි ගමේ යන්තම් ගියා අනුරාධපුරේ. මිස් වෙලා. අපි අනුරාධපුරේ කියන්නේත් එක්තරා විදිහක මේ ඓතිහාසික ප්‍රෞಢ නගරයක්. හැබැයි බලමු මේ නගරේ ඉඳන් දන්නේ අපිත් එක්ක කෙනෙක් එකතු වෙන්නේ දුරකථනේ. නායිබෝවන්. හලෝ ආයිබෝවන්. හලෝ. කතා කරමු. මහත්තයා මේ මම මේ ගලෙන් බිඳුවෙන් කතා කරන්නේ. ගලෙන් බිඳුරු ගාව. අපි පැත්තේ. ඔව්. ගමේ. ඔව් ගමේ අපි වෙරළියද්ද මහත්තයා. හොඳයි.
මේ දනන්ද මහත්තයා මේ ජය ඔබට. හොඳට වැඩසටහන කරගෙන යනවා. දැයි බොහොම ස්තුතියි කතා කරන්න පුළුවන් මේ වෙන්නේද මහත්මයාත් එක්ක. වෙල්ලද මහත්තයා? ඔව් කියන්න. ආ ඔබටත් වාසනාවන්ත නිදුක් නිරෝගී වසරක් උදා වේවා. අපේ පළාතේ හැම කෙනාටම. අයියත් අඳුරනවා මේ ටිකිරි බණ්ඩා වෙල්ලියක්ද? මගේ සහෝදරයා මගේ ගුරු. ඔව් ගුරු උපදේශක. එතුමා තමයි මට පෙර ගහන්නෙම හොඳට ගුටි පොළු පාරවල් දීලා පුරුදු කරේ. මම මේ පඩිකාර මඩුයි. ඉතින් කොහොමද දැන්? යනවා ඉතින් ඉස්සරහටයි වයසටයි පේනවනේ දැක්කම කොතරම් දුර ඇවිල්ලාද කියලා නේද? ඒක තමයි අපිත් ඒක තමයි බැලුනේ අඳුරන්න බෑ මේ දැන්. ඒකනේ බලන්න ගමේ කෙනාට ගමේ විදිහට හිටියම අඳුර ගන්නත් බැරි වෙන තත්ත්වයක් තමයි දැන් උදාලා. රූපේ වෙනස් වෙනවා. හඬ තාම ඔබ ආදරය කර හඬ තාම තියෙනවා. ජවයේ බලය තියෙනවා මගේ දෙමව්පියන්ට පිසිද්ධ වෙන්න. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට තවත් කෙනෙක් ඉන්නවා. එයත් ඒ ගමෙන්මද දන්නේ නැහැ. ආයිබෝවන්. ආයිබෝවන්. වෙරළියද්ද මාතර කතා කරන්න පුළුවන්ද? කතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ආශිර්වාදයෙන් තාම හොඳට ජය. ඔව් කතා කරන්න පුළුවන්. සුබ නවවසරක් වේවා. එසේම වේවා එසේම වේවා. කතා කරමු අපි. කියන්න. මම හිතන්නේ එතුමියගේ දුරකථනය විසන්දි වුණා. අපි නැවත උත්සාහ කරන්න කියලා ආරාධනා කරන ගමන් අපි කතා කරමු උදිතා කොඩිතුවක්කු වෛද්‍යතුමියත් සමග. සුබ නව වසරක්. සුබ නව වසරක්. ඔබතුමිය මොන ශේෂ්ත්‍රයේද? මම විකිරණ විද්‍යා විශේෂඥ වෛද්‍යවරියක්. විකිරණ විද්‍යා දැන් විශේෂඥ. ඔහොම නෙවෙයි සාමාන්‍යයෙන් කෙනෙක් ඇහුවාම මගදී ඔයා කවුද? මගදී අහුවම කියන්නේ රේඩියෝලොජිස්ට් කෙනෙක් කියලා. ඔයා කොයි රේඩියෝ එකද වැඩ කරන්නේ? එහෙම අහලා තියෙනවා. මොන රේඩියෝ එකේද වැඩ කරන්නේ? ඒතර මොන රේඩියෝ එකේද වෛද්‍යවරු සාමාන්‍යයෙන් අපි දකින්නේ හොස්පිටල් වලනේ. දැන් ඔය රේඩියෝ එකේ මොකද්ද තියෙන සම්බන්ධය ඔය වෛද්‍ය වෘත්තියත් එක්ක? කිසිම රේඩියෝ එකක් සම්බන්ධ නැහැ. ඇත්තම කිව්වොත් රේඩියෝ කියන එක රේඩියේෂන් කියන එකෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි එක්ස්රේනි පාවිච්චි කරන්නේ. ඒක රේඩියේෂන් එකක්. ඒක නිසා රේඩියෝ කියන එක ලොජි වෙලා රේඩියේෂන් සම්බන්ධ විද්‍යාව කියන එක තමයි රේඩියෝලොජි. රේඩියෝලොජිස්ට්. මම රේඩියෝලොජිස්ට්. නේද? හරි ඉංග්‍රීසි වචනේ. එතකොට සිංහලෙන් කියන්නේ හරියටම විකිරණ විද්‍යා විශේෂඥ වෛද්‍යවරියක්. වසර කීයක්ද? දැන් අවුරුදු 15කට කිට්ටුයි. අවුරුදු 15ක් මිනිස්සුන්ව ස්කෑන් කරනවා කියන්නේ ඉතින් ඒක ලේසි පාසු කාර්යයක් නෙවෙයි නේද ඉතින් බොහෝ දේවල් බොහෝ සැඟවෙච්ච දේවල් එළියට ගන්න පුළුවන් රැකියාවක් නේද? කොහොමද වෛද්‍ය වෘත්තිය පිළිබඳව තියෙන සම්බන්ධයත් වහරා සංගීතයත් එක්ක තියෙන ඇසුර කොයි වගේද? මම සංගීතයේ පුංචි කාලේ ඉඳලා හදාarලා තියෙනවා. මගේ සාමාන්‍ය පෙළ දක්වා සාමාන්‍ය පෙළ ඩිස්ටින්ක්ෂන් එකක් තියෙනවා. ඒ හැරුණුකොට මම විශේෂයෙන් අධ්‍යයනය කළා නැහැ. පොඩි සහජ හැකියාවක් තියෙනවා සින්දුවක් කියා ගන්න පුළුවන්. අපේ සහජ හැකියාව උරගා බලනවා. තව පොඩ්ඩකින් අපි දැනට අවස්ථාව දෙනවා නිරංජනීට ආදරය ගැන ලස්සන ගීතයක් අහන්න. Unadhu prema
බොහොම ස්තුතියි සිංහල සිනමාවේ මැද මාවත හොයාගත්තු HD ප්‍රේමරත්නයන්ගේ සප්ත කන්‍යා චිත්‍රපටයේ ගීතයක් කමල් අද්දරාජ්ජි රංගන ශිල්පියා සහ දමයන්ති ජයසූරිය ගායිකාව තමයි ගායනය කරලා තින්නේ. හැබැයි මට මතක නෑ හරියටම මේකේ පද රචනය කාගේද කියලා. ඒක පොඩ්ඩක් අපි හොයාගන්න ඕනේ. මේ මට හරියට මතක නෑ. මතකද ඒකේ පද රචනය නෑ නේද? හරියට මතක නෑ පද රචකයා කවුද කියලා. හැබැයි සප්ත කන්‍යා කියන්නේ බොහොම සප්තකන්‍යා චිත්‍රපටිය. බොහොම රෝහණ වීරසිංහ මහත්මයාගේ සංගීතය. ඔව් මම හන්නේ පද රචනය. පද රචකයා තමයි දැන්. අපි ඒක හොයාගත යුතු කාරණා. මොකද බොහොම ආදරණීය ගීතයක්. අපි මේ සිනමාව ගැන කතා කරද්දී මේ නිවුස් පේපර් සිනමා පටය නිකන් අර ඒකට තිරුමාදුර වගේ අය කියලා තිබ්බේ අර සොහොනේ දාලා ගිය සෝපාක කෙනෙක් වගේ කියලා. හැබැයි ඒ සෝපාක හොයා ගන්නවා තමගේ විමුක්තිය. ඒ වගේ නිවුස් පේපර් චිත්‍රපටයත් කොරෝනා කාලේ හොඳ සාර්ථක ගමනක් යනවා. දින 90ක්. ඔව්. අතකලා ඉතින් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් බැලුවා ඒ කාල සීමාව තුළදී මේ වගේම DVD තැටියක් දැන් මේ ගිය සතියේ නිකුත් කළා. මම හිතනවා මේ සෑහෙන ප්‍රේක්ෂක ප්‍රමාණයක් චිත්‍රපටයේ නැරඹුවා. ඒ කියන්නේ කොරෝනා මැද කාල සීමාවෙනි. කවුරක්වත් දාන්න නැතුව චිත්‍රපටය දාන්න නැතුව තියෙන අවස්ථාවේ තමයි ඉතින් මේ නිෂ්පාදක අංශයයි අපි පොඩ්ඩක් පෙරත්ත කළා මේක දාමු කියලා. ඉතින් ඒගොල්ලෝ ඒකන්ද ඒකට දැම්මා. ඉතින් මේ අවතාව ගියත් ගියා වගේ එකක් තමයි. නිකන් අර ගඟ මැද්දේ ඔරුවක් නිකන් මේ හබලක් නැතුව යනවා වගේ වැඩක් උනේ. ඉතින් හැබැයි ඉතින් කටින් කට ගිහින් තමා චිත්‍රපටිය බලන්න ගතේ. මුල් මම හිතේ දවස් 30 විතර යනකම් ප්‍රේක්ෂකයෝ 30-40ක් යනකම් හිටියේ නෑ එච්චර. ඊට පස්සේ තමා චිත්‍රපටිය බලන්න ගත්තේ. ඒ කියන්නේ ඕනම චිත්‍රපටියක් එහෙම තමයි කට කතාවෙන් තමයි. ඉස්සර ගැලරිය කියලා එකක් තිබ්බනේ. ගැලරිය දැන් අයින් කරලා තියෙන්නේ. ගැලරියේ ඉන්නේ තමයි ඉස්සර චිත්‍රපටිය ගමේ ගිහින් කියන්නේ. හන්දියේ කඩේ ඉන්නේ ඒගොල්ලෝ. ඒත අර මතකනේ ගැලරිය කිව්වම ඉස්සර සිගරට් දුම මෙහෙම යන්නේ කන්නේ ඉස්සර. අර ගැලරිය විසිල් පාරක් විසිල් පාර ඒකත් එක දැන් අපේ මට මතකයි අපේ හන්දියේ සමහර අය බලපු කට්ටිය ගැලරිය බලපු කට්ටිය වෙළඳ දැන්වීම ඉඳන් කියනවා. චිත්‍රපටිය අවසන් වෙනකන් කියනවා. එතකොට අනිත් පෙළමෙනවා බලන්න. ඕක තමයි අපේ චිත්‍රපටිකාවේ ප්‍රධාන දේ නැතිවීම. ඒ කියන්නේ ඒ ගැලරිය එක නැති වුණාම සෑහෙන පාඩුවක් වුණා ඒකත් එක්ක. වෙනම පන්ති ෆස්ට් ක්ලාස් ආවනේ. ක්ලාස් එකක් වැඩිච්ච හැටි ගැලරිය ඉවරයි. පන්තිය ආවොත් ඉවරයි. නිර්ධන පන්තිය විවිධ පන්තිය වෙන් කරා. ගැලරිය කියන්නේ යන චිත්‍රපටිය හැමදාමත් හවසට රිංගලා අනිවාර්යෙන් ගැලරි කට්ටිය අනිවාර්යෙන් බලනවා. ඒක බලනවා. ඔව් දැන් අපි ඉස්සර බලන්නෙම ගැලරිය 775යි මේ ටිකට් එක. ඉතින් එක ෂෝ එක බලනවා 14ක් විතර. ඒක තමයි. අපිට ඒ කාලේ තිබ්බේ නෑ මේ YouTube නැවත නැවත බලන්න නේද? අපි ඕකටම තමයි ගිහිල්ලා සිනමාව බැලුවේ. ඉතින් ඒත් නිෂ්පාදක වරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වෙලාවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා තමයි නිෂ්පාදකයා. යා ප්‍රේමසිරි මහත්තයා සරසවි බුක්ෂෝ. සෙමිනි දැන් සිනමාව ගැන කතා කරනකොට 28 චිත්‍රපටයේ සුද්දිගේ චරිතය මම හිතන්නේ ඔයාගේ ජීවිතයේ ලොකු වෙනසක් කරපු චරිතයක්. හැබැයි දැන් අපි බලාපොරොත්තු වෙන සිනමාව තව එන්න ටික කාලයක් යයි නේද? ඔව් මේ ප්‍රශ්නේ ඉවර වෙනකන් ඉතින් අර ප්‍රේක්ෂකයා අතරට යන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ. ඒ නිසා සෑහෙන කාලයක් යයි යථා තත්ත්වයටපත් වෙන්න. හැබැයි ඉතින් එහෙමයි කියලා අපිට නතර වෙන්න බෑ. කොහොම හරි ඉදිරියට යන්න ඕනේ නේද? අයියා. ඒ කියන්නේ මේ දැන් ඉස්සරහට එන්න තියෙනවා චිත්‍රපටි ගොඩක් තියෙනවා. මමත් රංගපාපු චිත්‍රපටි 3-4ක් විතර තියෙනවා. ඉතින් ඒවා කොයි වෙලේ ඒද කියන බලාපොරොත්තු වෙන්නේ. ආශාවරී චිත්‍රපටිය මේ ජනවාරි වල රිලීස් කරන්න තිබ්බා. මේ අවුරුද්දේ ඉතින් පොඩ්ඩක් ඉතින් කල් යනවා ඒකටත්. මොකද පාඩු වෙන්නත් බැහැනේ. ඉතින් ලොකු වියදමක් දැරුවම අද ඕපන් කරානේ ජනවාරි 1 වෙනිදා අද විවෘත කරා සිනමා ශාලා. හැබැයි ඒක ප්‍රේක්ෂකයාට ඒ පණිවිඩය හරියට ගියද දන්නේ නැහැ. ඒ නිසා අපි නැවත මතක් කරනවා සිනමා ශාලා විවෘත වෙමින් පවතිනවා. මේ ප්‍රදේශයේ තාම නැතුව ඇති. නමුත් සමස්තයක් හැටියට ආරම්භ කරලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය සම්පන්නව සෞඛ්‍ය පුරුදු රැකගෙන සිනමාව නරඹන්න අවස්ථාව ඔබට තියෙනවා. ඉතින් ඔබ සතුයි ඔබේ වගකීම. ඒ නිසා සිනමාවට පැත්තෙත් එන්න සමහරට ඔබ අපේ ඔළුවට ඔබේ මනසට ඒක ටිකක් හොඳ වෙනසක් වෙයි කියලාත් අපි හිතනවා.
රොෂානයි මේ ඊපෙරේද කරා නේද ටිකක් ලොකු වැඩක් 20යි 21ට බෑන්ඩ් 20යි ගායක 21ද ඒක අනිත් පැත්තද? බෑන් 20යි ගායක 21 හරි. ඔව්. මොකද්ද වෙන්නේ? ඇත්තටම දැන් මේ කොරෝනා නිසා මේ හුදකලා වුණු අපේ ක්ෂේත්‍රයේ සංගීත කණ්ඩායම් මේ වගේම ගායන ශිල්පිනියන් මේගොල්ලන් එකතු කරගෙන අපේ ජස්පා කියලා තියෙනවා අපේ පිහිටගත්තු සංවිධානයක්. ඉතින් අපි එකෙන් අපි බැලුවා අපි පුළුවන් ද මේගොල්ලන්ගේ මේ ඇත්තට මේ ප්‍රශ්නේ ගොඩක් මානසිකව සහ ආර්ථිකව මේගොල්ලන්ට බලපාලා තියෙනවා. මානසිකව මේගොල්ලන්ට පොඩි හරි අපිට සහනයක් දෙන්න පුළුවන් කියලා හිතනවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට. ඒ යෝජනාව මම ඉදිරිපත් කළාම ඒකට දෙපාරක් හිතන්නේ නැතුව ඒකට අවස්ථාව දුන්නා. හරි රොෂාන් ඔයා ඒක සංවිධානය කරන්න කියලා. ඇත්තටම මේ මොහොතේ ඒ සංගීත කණ්ඩායම් සියලුම දෙනා සිහිපත් කළ යුතුයි. ඔවුන් දුන්නු සහයෝගය ගායන ශිල්පිනියන් මේගොල්ලෝ දුන්නු සහයෝගය. ඉතින් මේ ඔක්කොම එකතු කරලා අපි 30 කරා සංගීත කණ්ඩායම් 20ක් ගායන ශිල්පිනියන් 21කට අවස්ථාව දෙන්න පුළුවන් වුණා. ඒගොල්ලන්ගේ දැන් ඔය වැඩ කරපු කට්ටියනේ දැන් මේ මාස 11ක් අවුරුද්දක් කිට්ටු වෙන්න එනවා ගෙදරටලා ඉන්න. දැන් ඒගොල්ලන්ගේ ඒ ඥාතීන් ගෙදර අය ගම්වාසීන් ඒගොල්ලන්ගේ ෆෑන්ස්ලා රසික රසිකාවියෝ ඒගොල්ලන්ව දකිනවා පොඩි වෙලාවකට හරි. ඉතින් අපේ උමනාව තිබ්බේ උනන්දුව තිබ්බේ ඒක. දැන් මේක කොහොම හරි රැකගන්න. දැන් මේ දැන් දරංජි නැත්තම් මේගොල්ලන් මේව අතාරිනවා. මේවා ගෙවල් වලින් කියනවා ඔයා මියුසික් කරන්න එපා සින්දු කියන්න එපා කියලා වෙන රස්සාවක් හොයාගන්න කියලා. ඉතින් ඇත්තටම ඒ නම් මොකක් ශේෂ්ත්‍රයක් රැක ගැනීමත් අපේ වගකීමනේ. ඒ කියන්නේ මේ අපි මේක ඉන්නවා මොකද මේ ඇත්තටම දැන් අපි කරන ජොබ් එකට මේ එක්ස්පයර් ඩේට් එකක් නැත්තේ. මේ මොකද මේ කලා නිර්මාණ වලට එක්ස්පයර් ඩේට් එකක් නැහැ. ඒවා අපි ආරක්ෂා කරගත ඒවා කරන අයව අපි ආරක්ෂා කරගත යුතුයි. ඉතින් ඒක තමයි උනේ. ඇත්තටම මේ මොහොතේ මතක් කරන්න අපේ චරිත එලිවත්ත සම්බන්ධීකරණය. එතකොට විශේෂයෙන් අපේ මේ චන්දික ඔය ඇතුළු ITN එකේ සියලුම අධ්‍යක්ෂක මණ්ඩලේ කාර්ය මණ්ඩලේ ලොකු සහයෝගයක් දුන්නා. මම හිතන්නේ ලේසි වැඩක් නෙවෙයි ඒ පටිගත කිරීම. මොකද සංගීත කණ්ඩායම 20ක් ඔබ හිතන්නකො කොහොමද ඒගොල්ලන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් ගෙනල්ලා මාරු කරලා ආයෙ ඒක කරන්නේ. විශේෂයෙන් අපේ මේ වගේ කාලෙක නේද? මේ වගේ කාලෙක ලේසි නෑ. විශේෂයෙන්ම ඒ සෞඛ්‍ය ක්‍රමවේදයත් ඇත්තටම ITN එකෙන් අපිට හදලා දුන්නා. ඒක හරි පිළිවෙලට. ඉතින් ඔක්කොම එක අපිට පුළුවන් දේ මේක ASCII කරන්න ඕනේ දරංජය. ඉතින් ඒක තමයි මේ උත්සාහය. හොඳයි අපි වෛද්‍යතුමියගේ ගීතයක් වෙත යමු. 1 2 3 4 Thank you.
live. ලංකාවේ දැවන්තම සජීවී අවකාශයක සිට ලංකාවේ දැවන්තම සජීවී ප්‍රේක්ෂකාගාරය හමුවන chat and music සිකුරාදා රෑ එක තමයි ඔබ එකතු වෙලා සිටින්නේ. Dream Drone Live Beauty සුපුරුදු පරිදි අපේ වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වනවා. විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන Dream Drone දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර රටවල් 35කට අධික සංඛ්‍යාවක රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමද සිදු කරනවා. අපි විරාමයට කලින් ගායනා කරා ගීතයක් උන්මාද වූ ප්‍රේමාදරේ අපි ඇහුවා ඒකේ පද රචනය කාගේද කියලා කැමිලස් පෙරේරා මහත්මයාගේ තමයි අපිට ඒක බව මතක් කරේ සීදුව සකුරා කණ්ඩායමේ ඡන්දෙට. ඔයාලට මේ පරිඩයක් කියලා තියෙනවා. ස්තුතියි යන්නේ මේ වගේ දේවල් අපිට සජීවීවම එකතු කරනවා නම් අපි ආසයි මේ පරණ දේවල් ගැන හොයන්න සහ අලුත් පරම්පරාවට සමහර විට මගරිච්ච කාරණා ඒ අතරේ හොයාගන්නටත් පුළුවන් වේවි. සේනානායක වේරලියද්ද ඒ නමේ තියෙන පොඩි ඓතිහාසික ගතියක්. හැබැයි ඔබ කියපු විදිහට මේ අනුරාධපුරේ නෙවෙයි නේද ඉපදුනේ? නෑ අපේ මගේ පියා නුවර කඩුවන්නාගේ. නම කෙටියෙන් තමයි සේනානායක වේලියද නැත්නම් දිග නමක් තියෙනවා. දිග නම. රත්නායක රාජරත්න ගෝමර බණ්ඩාර වේලියද්ද වලව්වේ සේනානායක. බුදු අම්මේ. ඈ? රත්නායක රාජරත්න ගෝමර බණ්ඩාර වේලියද්ද වලව්වේ සේනානායක. වේලියද්ද තමයි අපේ පරම්පරාව. වේලියද්ද වලව්වක් එක. ඔය ඉතින් ඒ පරම්පරාවේ නම තමයි මම කෙටියෙන් දාගත්තේ සේනානායක වේලියද්ද. හැබැයි මේ අපි නිකන් ඔබතුමාව මුලින්ම ඉදම් හඳුනාගන්නේ නිකන් අනුරාධපුරයේ සිට පැමිණි එහෙම නැත්නම් කලාවේ විට පැමිණි නිකන් මොකක්ද ඒකට කියන්නේ ලොකු වපසරියක් එක්ක ග්‍රාමීය වපසරියක් එක්ක තමයි ඔබ එන්නේ. මම දැන් අපි කඩුවන්නා ඒ නෝර වුණාට මම ඉපදෙන තාත්තලා 55 මගේ පියාණන් මෑණියන් 55 එනවා ඒ හුරුලෑ ව්‍යාපාරේ යටදී ඉඩම් හම්බ වෙනවා දුටුවැව කියන ගමට. ඒ දුටුවැව ආවම්පස්සේ මම 59 උපදින්නේ වයස අවුලක් නැහැ. කොහොමද හොයන්න. එතකොට මම උපදින්නේ කහටගත්ත කිල්ලේ මේ ග්‍රාමීය රෝහලේ. එතකොට මම හැදෙන්නේ වැඩෙන්නේ නුවර නෙවෙයි මම හැදෙන්නේ වැඩෙන්නේ ගම පරිසරයමයි. ඔය කුඹුරු වල දුවලා පැනලා ඔය ගෙදර නැටුම් පවත්වව අපේ තාත්තා. ඉතින් ඒවා ඒ අස්සෙන් පුංචි කාලේ බෙරේට මෙහෙම දිග ඇදලා ගහපු මිනිහෙක්. ඉතින් මට එන්න පුළුවන් වුණා බෙර වාදන ශිල්පියෙකුට අවසානයේ රාජේන්ද්‍ර මහා සංගීත කණ්ඩායමට. එයාලා 81 නේද? 81 අපි 80 දශකයේ ඊට කලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳම බෙර වාදකයෙක් මම දක්ෂතම බෙර වාදකයෙක් වසර ගාණක් 74 ඉඳලා එක දිගට. ඒකේ මට වාදන ශිල්පියෙකුට එන්න පුළුවන් වුණා. ඉතින් වාදන ශිල්පියෙකුට බෙර වාදකයෙකුට මම ලෝකේ විවිධ රටවල සංචාරය කරලා රාජේන්ද්‍ර මහා සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා. ඉතින් ඒ ගැමි පරිසරයේ මට හුරු. ඒ කියන්නේ මම නුවර හැදුන්නේ නැහැ. නමුත් පරම්පරාව අපේ ජාතකයේ ලැබිලා තියෙන අඩුවක් නැත්නම් දැන් ඔය ගමේ කමට ගොවිතැන් බතක් එහෙම කරගැනීමේ හැකියාව තියෙනවා. ඔව් දැනුත් ඉතින් කොරෝනා කියලා ඇතහැරියේ නැහැ. ඉතින් අදටත් ඒ දීපල දෙමාපියන්ගේ දීපල විගුණන කාලා නැහැ. ඒවා සුරක්ෂිතව ආරක්ෂා කරලා තියෙනවා. මගේ දරුවන්ගේ පරම්පරාව ගෙනියන අයට අදටත් ගොවිතැන් කරනවා. ඉතින් මම දුටුවැයි අදත් ගොවිතැන් කුඹුරු ටික කරනවා. ඉන්න කලාවේ ඒ පරිසරෙත් කරනවා. ඉතින් ඒ නිසා මේ වත්තේ පොල් තියෙනවා. ගෙදර වී තියෙනවා. අඩුවකට කාලා විලා ඉන්නවා. ඒක අඩුවක් නැහැ. දැන් අනුරාධපුරේ කිව්වහම අපිට මතක් වෙනවා ගොවිතැන් බත් මතක් වෙනවා. නුවර කිව්වහම අපිට දළදා වහන්සේ මතක් වෙනවා. ඒ වගේම තමයි රත්නපුරේ කිව්වහම මොකද්ද මතක් වෙන්නේ? මැණික්. රත්නපුරේ කිව්වම මැණික්. දැන් හරි අපූර්ව සිද්ධියක් වෙනවා අපේ වෛද්‍යතුමියට මේ ස්කෑන් කරන වෛද්‍යතුමියට. හඬෝ කතාව. මැණික කම්මෙලා දැන් සාමාන්‍යයෙන් යන්නේ මේ මුත්‍රාශයේ ගල් තියෙනවද එහෙම නැත්නම් බඩේ ගල් තියෙනවද කියලා හොයන්නේ මිනිස්සු යන්නේ. එදා ආව නේද අපතු මිනිස්සෙක්. ඇත්තට මේක හොඳ ලස්සන කතාවක්. මේක ඇත්තටම මට වෙච්ච දෙයක්. මම රත්නපුරේ අවුරුදු 3ක් වැඩ කරා. ඒ කාලේ රත්නපුරේ ඉතින් මැණික් සම්බන්ධයිනේ. අපි දන්නවනේ පතල් තියෙනවා. මැණික් පතල් ගන්න අය පතල් වලින් මැණික් ගන්නවා. එක දවසක් මට සර්ජන් කතා කරලා කියනවා. සර්ජන් කියන්නේ ඔපරේෂන් කරන ડોක්ටර්. උදිතා ඔයා ස්කෑන් එකක් කළා ගොල් බැඩ එක. ඒ කියන්නේ පිත්තාශය නෝමල් කියලා ලියලා තියෙනවා. හැබැයි මේ ඒ ලෙඩාගේ එක්ස්රේ එකේ අපිට ගලක් පේනවනේ. මට හිතෙන්නේ නම් මේක ගොල් බැඩ එකෙන් කඩාගෙන ගියපු ගලක් වගේ. පොඩක් ආයි බලනවද කියලා. මම කොහෙන අපි CT ස්කෑන් එකක් කරලා බලමු.
සීටි ස්කෑන් එකක් කළා. ඇත්තටම ගලක් තියෙනවා. හැබැයි ගොල් බඩ එක නෝමල්. පිත්තාශය නෝමල්. පිත්තාශය කඩාගෙන පිත්තාශය හැදිච්ච ලොකු ගල් බඩ වැලට වැටෙන්න පුළුවන්. මම එහෙම හිතාගෙන තමයි සීටි ස්කෑන් එක කරේ. හැබැයි නෑ. ඉතින් මටත් හරි පුදුමයි. මම සර්ජන්ට කතා කරලා කිව්වා කරන්න දෙයක් නෑ සර්. මේක පිත්තාශය හොඳටම නෝමල්. ඒ වුණාට මට පේනවා ගලක් තියෙනවා. සීටි ස්කෑන් එකෙත් ගලක් පේනවා. ටිකක් ලොකු ගලක්. ලොකු ගලක්. කොච්චර විතරද ගාන? ඒක නිකන් සෙන්ටිමීටරයක්? ඊට වැඩි. සෙන්ටිමීටර මට මතක විදිහට 3යි 2යි සයිස් එක. ඕ එහෙනම් කරටත් වඩා වැඩි නේ. ඔව්. ඉතින් මොකද වෙලා තියෙන්නේ ඊට පස්සේ සර්ජන් කෝ දැන් කොහොමද කරන්න යන්නේ ලෙඩා ඇවිත් තියෙන්නේ බඩවැල બ્લોක් වෙලා ඉන්ටෙස්ටයිනල් ඔබ්ස්ට්‍රක්ෂන් කියලා එකට කියන්නේ ඔබ්ස්ට්‍රක්ට් වෙලා දැන් එයා අමාරු වෙලානේ එක්කන් ඇවිල්ලා තියෙනවා මම නිදානවා බට දාලා ඔක්කොම කරලා දැන් කොහොමද දැන් සර්ජරි එකක් ඔපරේෂන් එකක් කරන්න වෙනවා ගියා ඔපරේෂන් එකට මේක මොකක් ගලක්ද කියලා අපිට ඉච්චරවත් හිතුන්නේ නැහැ අපි මේ මැනික් ගලක් කියලා නිකන්වත් හිතුන්නේ නැහැ අත්පුරේ වෙලා ඊට පස්සේ මේ සර්ජන් ඔපරේෂන් එක කළා බඩවැලේ දැන් පොඩ්ඩක් ඒ બ્લોක් වෙච්ච තැන මැරිලා හරි මොකක් හරි ප්‍රොබ්ලම් එකක් නිසා කෑල්ලක් අයින් කරනවා ඒ කෑල්ලේ අර ගල සමග ඒ කෑල්ල අයින් කරලා මෙහෙම ඇදලා අරගෙන ගල අතට අරගෙන මේක ගොල් බඩේක ගලක් වෙන්න බෑ වගේ හයියයි එහෙම හිතලා ඔක්කොම දාලා පැක් කරලා පැතොලොජිස්ට් යවනවා ඒ කියන්නේ වාදි විශේෂඥ පැතොලොජිස්ට් යවුවා එච්චරේ ඉතරෙන් එයාටත් හිතුනේ නෑ ඊට පස්සේ ව්‍යාධි විශේෂඥවරිය හරිද කටප් එක කියලා එකක් කරනවා ඒක අර සාම්පල් එක බලන්න අන්වීක්ෂයට දාලා එයා කටප් එක කරන ගමන් මේක ටැප් එකට අල්ලලා හේදුවා හේදුවම ලස්සන දිලිසෙන ගලක් ආනේ බලන්නකො මට මේක කරේල්ල ගන්න හිතෙනවා කියලා කිව්වලු හරිද එයා එහෙම කියලා ඉතින් කටප් එක කළා එයාට ඉන්ටෙස්ටයින් එකේ කෑල්ලනේ ඕන ඒක අරගෙන අරක කුණු බාස්කට් එකට දාලා ගියා ගිහිල්ලා පොඩ්ඩකින් සර්ජන්ගෙන් කෝල් එකක් එනවා ඒ විශේෂඥ වෛද්‍යවරිය දැන් ලංකාවෙත් නෑ අතන මේ අපිට වැඩ කරන්නේ. එයා අහගෙන ඉන්නවා නම් පුදුමේ මේ අමා ඔයාට අර ගල තාම අහු වුණාද? ගල තියෙනවා මේ හැබැයි ගල මං විසි කරා මම කටප් එක කරා එච්චරයි. මේ පොඩි ප්‍රශ්නයක් තමයි ඒක මැනික් ගල. ඔව්. ඇයි සර් එහෙම කියන්නේ? ඊට පස්සේ මේ ඔපරේෂන් එක කරලා ඉවරලා පහුවදා වෝඩ් රවුන්ඩ් එකේ යනකොට සර්ජන් මේ සර් මගේ අර බඩවැලේ අයින් කරපු කෑල්ලත් එක්ක ගලකුත් තිබුණද කියලා ලෙඩ අහනවා. ඉතින් ඇයි ඔයා එහෙම අහන්නේ? කොහොමද දන්නේ කවුරු හරි කිව්වද? නෑ සර් මං කාටවත් කියන්න එපා සර් මට මරුන් කන වෙනවා. මේ සර් මං මැනික් ගලක් ගිල්ලා පතලෙදි ඒක ඇත්තටම මැනික් ගලක් කියලා කිව්වලු. එතකොට තමයි සර්ජන් දැනගත්තේ මේක මැනික් ගලක්. අපි කාටවත් ක්ලික්ුන්නේ නෑ ඉතින්. ඊට පස්සේ කරලා බලලා පැතොලොජි මැඩම් ගිහින් බලනකොට අර කුණු බාස්කටේ ඒ ගල නෑ. අද වෙනතුරුත් ඒ ගල අපිට හොයාගන්න බැරි වුණා. රත්නපුරේ මැනික් ගැන දන්න කෙනෙක් ඒක පාවිච්චි කරා. නැත්තම් කවුරුරේ තව ගිල්ලක් දන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. මට මතක් වෙනවා. නෑ නේ ඉතින් ඒක කටප් එක කරලා කුණු බාස්කට් එකට දාපු එකනේ. ඔව්. සරත්තර මතකද දන්නේ නැහැ මේ වගේ නාට්‍ය තිබ්බා කඩවර කියලා. බර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂකවරයාගේ කඩවරට එන නාට්‍යයේ නිහාල් ෆර්නෑන්ඩෝ මහත්මයා තමයි රඟපෑවේ. ඔහු මැනිකක් ගිරලා තමයි පෝස්ට් එක ඉන්නේ. අපිටත් දුකයි. අපි සරත්තර ආරාධනා කරපු ගීතයක් සඳහා. ප්‍රයෝජනයක් ගත්තා නම් ගන්න ඇති අනිවාර්යයෙන්. ඔව් ඉතින් අපරාධ. 2, 3, 4. මල්සිනා උදා වුණා ලස්සනයි වගේ ආදරෙන් කියන්න මොකෝ හිනෙහිලා ගියේ මල්සිනා උදා වුණා ලස්සනයි වගේ ආදරෙන් කියන්න මොකෝ හිනෙහිලා ගියේ රන්මලාව හායදේ සීතරේ ආදරේ සුයාසදේ
දේශ කීව රහස තීරුණා ආදරේට ආදරේට යාවුණා නීල දේශ කීව රහස තීරුණා ආදරේට ආදරේම යාවුණා මේ උතුම් අනාගතේ කාලේ වාසනා ආදරෙන් කියන්න මොකෝ හිනවිලා ගියේ මල් හිනා උදා වුණා ලස්සනයි වගේ ආදරෙන් කියන්න මොකෝ හිනවිලා ගියේ මල් සිනා උදා වුණා ලස්සනයි වගේ ආදරෙන් කියන්න මොකෝ හිනවිලා ගියේ බොහොම ස්තුතියි අපිට වැඩි අහන්න හම්බෙන්නේ නැහැ ඒ කාගේද සරත් HR ජයරත් HR ජයරත්න මම හිතුවා HR කිව්වහම ජෝතිපාලයන්ගේද කියලා. නමුත් HR ලා තව ඉඳලා තියෙනවා නේද ඒ කියන්නේ. ඒක බොහොම පරණ බලාපොරොත්තු ගායකයෙක්. ඔව් ජනප්‍රිය ගියේ ඉස්සර පරණ. ජනප්‍රිය ඔය සින්දු කීපයක් කීපෙක් කෙනෙක්. සේමිනියක් අහනවා ඒක සරත් අයියකද කියලා. ඒක යාගෙම කරගත්තා ඒ ගීතය. එයායි ගායනා කරේ යාගෙම කරගෙන ඒක එයා මේ බොහොම අඩුවෙන් එහෙම ගීත ගායනා කරපු. ගොඩක් අපිට ඇහිලත් තියෙනවා අඩුයි මං හිතුවා අයියාගේම නිර්මාණයක් වෙන්න කියලා. නිරංජල දැන් නිරංජනේ සරි. දැන් අපි දන්නවා දකුණු ඉන්දියානු සිනමාව අපේ සිනමාවට බොහෝ බලපෑම් ඇති කළා. ඉතිහාසයේ පටන්ම. ඒ දකුණු ඉන්දියානු සිනමාවේ සමහර දේවල් නිසා තාමත් ලංකාවේ සිනමාවේ වාර්තා තියෙනවා. මේ බොහෝ දෙනෙක් දෙමළ ජාතිකයන් එහෙම නැත්නම් ද්‍රවිඩ භාෂාව කතා කරන අය. ඒ ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයක් තියෙනවද අද දවස් වෙනකොට ඔබේ සිනමා ගමනට? ඒ කියන්නේ ඉන්දියානු කලාකරුවන් ලංකාවේ අපිට ඒ කියන්නේ අපි ලංකාවේ ඉන්න දමිළ කලාකරුවන්ට සහයෝගය දක්වනවද කියන එක තමයි. මෙහෙමයි. ඒ කියන්නේ එයාලත් එක්ක අපි සංසන්දනය කරනකොට අපේ තාම පොඩි. ඒ කියන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එක පොඩි වුණාට අපේ ඉන්ඩස්ට්‍රි එක අපිට වටිනවා. ඒ කියන්නේ ලොකු පොඩිද කියන එක නෙමෙයි. අපිට තියෙන දේ අපේකම කියන දේ අපිට ගොඩක් වටිනවා. ඉතින් එහෙම බලනකොටයි හරි අඩුයි එයාලා අපිට උදව් කරන ප්‍රමාණය. ඒ කියන්නේ කියමුකෝ දැන් ඉන්දියාවේ සිනමාව කියන්නේ විශේෂයෙන් දකුණු ඉන්දියාවේ සිනමාව කියන්නේ සාගරයක් වගේ. ඒ දවසින් දවසේ නළු නිලියෝ බිහි වෙනවා. දවසින් දවසේ අධ්‍යක්ෂකවරුන්ද මියුසික් ඩිරෙක්ටර්ස්ලාද එහෙම දවසින් දවසේ බිහි වෙනවා. ඉතින් ඒ වගේ සාගරයක් කලා සාගරයක් ඇතුලේ ලංකාවෙන් කෙනෙක්ව ගන්නවා කියන එක ලොකු දෙයක්. ඒ කියන්නේ ඒ වගේ chance එකක් දෙයිද කියන එකත් අපිට සැකයක්. හැබැයි මෑත කාලදී අර ඉන්දියාවේ තියෙන රියැලිටි ෂෝස් වල ඒ කියන්නේ ලොකු ජනප්‍රිය නාලිකාවක සිදුවෙච්ච රියැලිටි ෂෝස් වලට ලංකාවෙන් පාටිසිපේට් වෙච්ච කෙනෙක්ට ඒ වාසනාව ලැබුණා. නිලියෙක්ට ලොස්ලියා කියලා එයාගේ නම. ඉතින් ඒ වගේ හරි අඩුයි අය. ඒ කියන්නේ එයාලට තියෙන අර සම්පත් ඒ කියන්නේ සම්පත් වැඩි. ඒ කියන්නේ එයාලටම ඔපචුනිටිස් දෙන්න බැරි තරමට ඒ කලාකරුවෝ වැඩි. හැබැයි මම දකින දෙයක් තමයි සාමාන්‍ය ලංකාව ඇතුලේ දමිළ කලාකරුවන් හැමතිස්සෙම දකුණු ඉන්දියාව නැත්නම් ඉන්දියානු සිනමාව තමයි ලොකු. එහෙ ගියොත් විතරයි අපිට අපේ දෙයක් නැත්නම් අපේ දක්ෂතාවයක් පෙන්වන්න පුළුවන්. අපිට තැනක් හදාගන්න පුළුවන් කියලා හිතනවා. මම කියන්නේ මාව උදාහරණයට ගන්න. කියන්නේ මම මහලොකු නිලියක් කියන එක නෙමෙයි මම කියන්නේ මෙතනින් උදාහරණයට ගන්න කියන එක. ලංකාව කියන දේ දක්ෂතාවයට මුල් තැන ශේෂ්ත්‍රයක් තමයි අපිට තියෙන්නේ. එතන භාෂාවද ඔයා මොන ආගමේද ඔයාගේ හැමේ පාටද ඒව ප්‍රශ්නයක් නැහැ. ඔයා කලාවට ආදරේ නම් කලාව ඔබට ආදරේ නම් අපේ රට ඇතුළෙම අපේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන් අවස්ථාවල් ගොඩක් තියෙනවා. අපේ දමිළ කලාකරුවන් ඒක පාවිච්චි කරගන්නේ නැහැ සහ පාවිච්චි කරගන්න කැමති නැහැ. එයාලා හැමතිස්සම හිතන්නේ ලංකාවේ නිලියක් වීම හෝ නළුවෙක් වෙන එක ප්‍රසිද්ධ වෙන්න බෑ. සල්ලි හම්බ කරන්න බෑ. ගොඩක් තැන්වලට ගියාම අපි අඳුනන්නේ නැහැ කියන එක තමයි මේ මානසික මට්ටමේ ඉන්නේ. මං කියන්නේ ඒක වැරදි. අපි ළඟ තියෙන වටිනා වස්තුව අපි අගය කරොත් තමයි අයියේ හෙට දවසේ දුර අපිට නොලබෙන කියලා හිතන දෙයක් අපිට ලං වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි අතර. මෑත කාලීනව මේ දකුණු ඉන්දියානු සිනමාව සම්බන්ධයෙන් ලංකාව කතාබහට ලක් වුණ අවස්ථා දෙකකදී. එකක් තමයි මුත්තයියා මුරලිදරන්ගේ චිත්‍රපටය සම්බන්ධයෙන් දක්වපු විරෝධය සහ රයිසින් චිත්‍රපටයේ නම මට හරියට මතක නැහැ. නමුත් එක්තරා
චරිතයක් අලලා ඔවුන් නිෂ්පාදනය කරන්නට සූදානම්. ඔව් ඒ කියන්නේ විජේ සේදුපති කියන නළුවා ඇක්ට් කරන්න හිටපු 800 කියන ෆිල්ම් ඒ සිනමා පටය සහ ඔවුන් විසින් නිෂ්පාදනය කරන්නට යෙදුනා ශ්‍රී ලංකාවේ ජීවත් වූ අවරගණයේ නායකයෙකු පිළිබඳව සිනමා පටයක්. ඉතින් මේ සිනමා පට දෙක අනුව ඔවුන් යම්කිසි මතවාද දෙකක් වුන් ලෝකයට මුදා හැරෙනවා. මේ සම්බන්ධයෙන් නිරංජනීට මොන වගේ අදහසක්ද තියෙන්නේ? මම නම් කියන්න කැමති අයගේ ඒ කියන්නේ මුත්තය මුරලිදරන් කියන කෙනා අපේ රටට සම්පතක්. ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමට අපේ ලංකාවේ දජය ඔසවා තිබිච්ච කෙනෙක්. ඒ කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුලින් එයා දමිල කියලා එයාව බැලුවෙත් නැහැ. එයාව අයින් කරෙත් නැහැ, කොන් කරෙත් නැහැ. ඇත්තටම ලෝකෙම මුත්තය මුරලිදරන්ට එරෙහිව ඉන්නකොට අපේ අර්ජුන රණතුංග මහත්මයා තමයි මුත්තය මුරලිදරන් වෙනුවෙන් පෙනී සිටියේ. කවුරුත් දෙමළ කෙනෙක් කවුරුත් එයා වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. සිංහල පුද්ගලෙක් තමයි එයා වෙනුවෙන් එයාගේ ළඟින්ම එයාට හිමි දේ ලබා දෙන්න මේව කරේ. හැබැයි සමස්ත මට්ටමේ අය ලෝකෙ පුරාම අපේ රටේ ඉඳලා ගිය දමිළ ජාතිකයන් ජීවත් වෙනවා. ඒතකොට එයාලා හිතන්නේ මුත්තය මුරලිදරන් කියන්නේ දමිළ ජාතියේ විරුද්ධ පුද්ගලෙක් වගේ. ඒ කියන්නේ එයා දමිළ ජාතිකයන්ට උදව් කරේ නැහැ. දමිළ ජාතිකයන් වෙනුවෙන් කතා කරේ නැහැ. අර ඒ වගේ මතයක් හිතාගෙන ඉන්නවා. කියන්නේ සිංහල කට්ටියත් එක්ක එකතු වෙලා අය සෙල්ලම් කරනවා, එකතු වෙලා ඉන්නවා, සිංහල වැඩියෙන් කතා කරනවා දමිළ භාෂාවට වඩා කියන එක. ඉතින් ඒක තමයි මෙයාලා ඉස්සරහ දැම්මේ මෙම චිත්‍රපටියට විරුද්ධත්වය පළ කරන්නේ. ඒ කියන්නේ ඒ වගේ දමිළ ජාතිය වෙනුවෙන් හරි දමිළ මිනිස්සු වෙනුවෙන් කතා නොකරපු පෙනී නොසිටපු කෙනාවේ ගැන ඇයි චිත්‍රපටියක් හදන්නේ කියලා. මම ඒ මතවාදයට විරුද්ධයි. ඒ කියන්නේ පුද්ගලයෙක් අයියේ තමන්ගේ ප්‍රකාශය කියන්නේ තමන්ගේ කැමැත්තට. මට බල කරන්න බෑ මම හිතන විදිහට අයියා මට වචනයක් කියන්න ඕනේ නැත්තම් ඔයාගේ අදහස් මට ඕන විදිහට තියෙන්න ඕනේ කියන එක. ඒක ඇත්තටම මෝඩකමක්. මුත්තය මුරලිදරන් කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් පුද්ගලයෙක්. ඉතින් එයා කැමති දේ තමයි එයාගේ ජීවිතය කරන්නේ. එයා මහන්සියෙන් තමයි එයා ජීවිතේ ලබා ගත්තේ. ඉතින් අනිත් පුද්ගලයන්ට අයිතියක් නැහැ එයාට ඇඟිලි දික් කරන්න. ඔයා මෙහෙම තමයි ජීවත් වෙන්න ඕනේ. මේ ජාතිය වෙනුවෙන් හරි භාෂාව වෙනුවෙන් විතරයි ඔයා පෙනී සිටින්න ඕනේ කියලා. ඉතින් ඒක ඉස්සරහා තියලා තමයි ඒක ලෝකෙ පුරාම ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ නිසා අන්තිමට මුත්තේ මුරලිදරන් මහත්මයාම මේ කිව්වා විජේ සේදුපතිට ලෙටර් එකක් කියනවා ඔයා මේකෙන් ඉවත් වෙන්න කියලා. ඒ සමගම අර අයියා කියපු අනිත් චිත්‍රපටිය ගැන කතාව උඩට ආවා. හැබැයි මං හිතන්නේ නෑ අයියේ ඒක වුණත් චිත්‍රපටියක් විදිහට එළියට එන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ ලංකාවේ දමිළ මිනිස්සු හරි ලෝකෙ පුරාම ඉන්න දමිළ මිනිස්සු ලංකාවට හරි නැත්තම් සිංහල ජාතිකයේ ඉන්න මිනිස්සුන්ට විරුද්ධයි කියන එක. එහෙම එකක් නැහැ. හරියට බුද්ධියෙන් හිතලා හරියට මේ අපේ රටේ අපි එකමුතුවෙන් ජීවත් වුණොත් තමයි අපි රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කියන මතේ ඉන්න දමිළ ජාතික මිනිස්සුත් ලෝකෙ පුරාම ඉන්නවා. අපේ රටෙත් ඉන්නවා. එතකොට ඒ මතවාදය තුලින් තමයි මේ ප්‍රශ්න මේ චිත්‍රපටියක් තුල මේ ප්‍රශ්න දෙක උඩට ආවේ. හැබැයි ඒක යූස් කරගත්තා අර චිත්‍රපටිය ගැන කතා බහකට ලක් කරන්න. ඉතින් මං නම් කියන්නේ ඕන දෙයක් ඕන මතවේදයක් ඕන දෙයක් තිබුණ දෙන්නේ. හැබැයි කලාව කියන දෙයයි පොදු දෙයක්. ඒකට අපි ආදරය කරන්න ඕනේ. ඒක කලාව විදියටයි අපි රස විඳින්න ඕනේ. බලන්න ඕනේ. ඉතින් ඒක පුළුවන් නම් මේ වැඩසටහන තුලින් බලලා හරි ඒ දැනුම පොඩ්ඩක් අරගත්තා නම් හොඳයි. බොහොම ස්තුතියි. අපි කලාව රස විඳිමු සේනානායක වෙරළි අධ්‍යයන්ගේ ගීතයක් සමගින්. 3 දුක තද කරන් මා මෙරතරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම් අපි හමු වුණත් ඉඳ හිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුලට ඉතින් කතා කරගන්න පුළුවන් නම් කියයි හඬගා ලොවට මතුලා ඔබට මං ආදරෙයි තද කරන් මා මෙරතරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම්
විටකලන් වෙලා විටක වෙන් වෙලා ගෙවෙන අපේ ආදරේ කෙලවරක් සොයා තවම තැවෙනවා මෙරි මෙරි ජීවිතේ කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දැත අහිමි කියා දුක තද කරන් මා මෙරතරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම් නොනිදරෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පන මගේ නොදක හිනෙන්නේ කොහොමයි කියා දෙන්න ඇවිදින් සොයා දුක තද කරන් මා මෙරතරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම් අපි හමු වුණත් ඉඳ හිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුලට ඉතින් කතා කරගන්න පුළුවන් නම් කියයි හඬගා ලොවට මතුදා ඔබට මම ආදරෙයි කියලා දුක තද කරන් මා මෙරතරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම් බොහොම ස්තුතියි. අපි විරාමයකට යනවද? නෑ, විරාමයකට යන්න. අපි මතක් කරන්න ඕනේ ඩ්‍රීම් ඩ්‍රෝන් ඉතින් ඔබට තෑගි දිනීමේ අවස්ථාවකුත් තියෙනවා. ඔබට මෙහෙම රූපවාහිනී තිරේ පිටිපස්සේ තියෙනකොට මෙහෙම සෙල්ෆියක් අරගෙන chat and music fan page එකට inbox කරොත් ඔබේ නමයි, ගමයි, ලිපිනයයි, දුරකථන අංකයයි එක්ක අපි තෝරාගත්තු තිදෙනෙකුට තෑගි ලබා දීමේ අවස්ථාව උදා කරලා දෙනවා ඩ්‍රීම් ඩ්‍රෝන් ඉතින් අපි පසුගිය සතිවල ජයග්‍රාහකයන් ඉදිරි සතිවලදී දැනුම් දීමට බලාපොරොත්තුවකුත් තියෙනවා. රොෂාන් අයියේ ඇත්තටම කලාව කියන්නේ හුදෙක් විනෝදේ පමණද? දැන් අපි හිතනවා මෙහෙම දැන් අපි උදාහරණයකට මෙහෙම හිතන්නකෝ අපි දැන් මේ කරන වැඩසටහන ගැන හිතන්නකෝ මේ කරන වැඩසටහන දිහා බලන් ඉන්නකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන්ද මෙච්චර ප්‍රශ්නයක් රටේ තියෙනවා මේගොල්ලෝ ඇවිල්ලා මේ සින්දු කියනවා මේගොල්ලෝ මේ මොකද්ද මේ කරන්නේ මේ රටේ තත්ත්වය තේරෙන්නේ නැද්ද මේ ලෝකේ තත්ත්වය තේරෙන්නේ නැද්ද කියලා. මට මේ ඇහිච්ච දේවල් මම මේ කියන්නේ. කියන්නේ අපි සමහර වෙලාවට මිනිස්සුන්ව සන්තෝෂ කරන්න ගිය අවස්ථාවකදී ඔවුන් මහන ඕගොල්ලෝ මොකද්ද මේ කරන්නේ මේක සින්දු කියන වෙලාවක්ද කියලා. මොකද ඇත්තටම කලාකරුවෙකු කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්ද නැද්ද? මම මේ කෙලින්ම අහන්නේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඉතිහාසයේ ඉඳන්ම කලාවක් හැම දෙයකම කලාවක් තියෙනවා. අපි කෑම කන පිඟානේ නැත්නම් ඔක මෙහෙම දිග ප්ලේට් එකක් හදයිනේ. නේ? අපි කෑම කන පිඟානේ ඉඳලා කලාවක් තියෙනවා. අඳින ඇඳුමේ ඉඳලා අපි ඕනම කෙනෙක් දැන් මේ දුකක් දැනුණාම පිට වෙන්නේ කලාවකින්. සතුටක් දැනුණාම ඒ සතුට පිට කරන්නේ කලාවකින්. ඉතින් කලාව තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙලෝ රහක් නැති මිනිස්සෙක් ඒ මිනිස්සයා. ඉතින් ඒකට ඒ වගේ මිනිස්සුන්ට තමයි ඔක තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ මෙච්චර අපි ප්‍රශ්න මිනිස්සුන්ගේ ජීවිතවල එක එක අයට එක එක ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ වලින් ඒගොල්ලෝ ඔළුව නිදහස් කරගන්නේ ඔය කලාව කියන ටැබ්ලට් එක බේත් එක අරන් තමයි වැක්සින් එක අරන් තමයි. ඉතින් ඒක නිසා මේ කලාව මුළු ලෝකෙම මිනිස්සුන්ගේ හිත් ඔලු හදන්න තියෙන ඔසුවක්. ඕනම මානසික ප්‍රශ්නයකට හොඳම බෙහෙත්තක්. අපි දැන් අර මතක ඇතිර සුනාමි ආපු කාලෙදිත් මට මතක අපි කලාකරුවෝ ගොඩක් ඒ පළාත්වලට ගිහිල්ලා සින්දු කිව්වා ඒගොල්ලෝ කරා සල්ලි. ඔව් එහෙමත් කරලා අපි කියන්නේ ඒගොල්ලන්ට ආධාර දුන්නා වගේම අපි ගිහිල්ලා වැඩි හරියක් කරේ කලාකරුවන් ගිහිල්ලා මේ සින්දු කියලා ඒගොල්ලොත් එක්ක කතා කරලා මොන හරි රංගපාලා පෙන්නලා ඒ වගේ මානසික සුවයක් ඇති කරපෙක් කරේ. ඉතින් කලාව කියන්නේ ඇත්තටම හොඳ කැප්සූල් එකක්. මේවා මෙහෙම පිහිටලා තියෙන්නේ මේ දැන් මිනිස්සෙක් විදිහට ජීවත් වෙනකොට ඒ මිනිස්යාගේ ජීවිතේදී ඇති වෙන මේ ප්‍රශ්න කම්කටොළු වලට ඒ මිනිස්සයා තව කාලයක් ගෙනියන්න තමයි රඳව ගන්න. මේ මිනිස්සයාට පොඩි අස්සසිල්ලක් දෙන්න තමයි මේ කලා නිර්මාණ මේ ගීත කවි මේ හැම එකක්ම තියෙන. ඉතින් ඒව මං හිතන්නේ තව කෙනෙක්ගේ ප්‍රශ්න කරන්න තරම් ඇයි මේ සින්දු කියන්නේ එහෙම නැත්නම් ඇයි මේ දැන් ඔයගොල්ලෝ ඇයි මේ chat and music වගේ එකක් කරන්න කියලා අහක් කියලා
අහනම මනුස්සයා රහක් නැති මනුස්සෙක්. ඒ කියන්නේ මන් දන්නේ ඒකයි කියලා. නමුත් බහුතරයක් කලාවට පුදුම ආදරයක් දක්වනවා. ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් අපි මේ කරන මේ අපේ වෘත්තිය. දැන් මෙතුමිය වෛද්‍යවරියක්. මෙතුමිය ඇවිල්ලා සින්දුවක් කිව්වනේ. දැන් මෙතන පොලිටිෂියන් කෙනෙක් ආවත් එයා සින්දුවක් කියනවා. මෙතනට ඉංජිනේර කෙනෙක් ආවත් එයාත් සින්දුවක් කියනවා. අපේ වෘත්තිය හැමෝම කරනවා. ඒ කියන්නේ මේ වෘත්තියට හැමෝම ආදරය කරනවා. හැමෝම වැළඳගෙන තියෙනවා. එතකොට දැන් අපි මට මේ මෙතුමිය කරන එක මට කරන්න බෑනේ. ස්කෑන් කරන්න බෑ. මියුසික් තෙරපි කියලා එකක්. මියුසික් තෙරපි කියන දේ. ඒක තමයි. ඒක නිසා මියුසික් කියන එකේ තියෙන ප්‍රාතිහාර්ය තමයි එක්කෙනෙකුට පුදුම විදියට වෙනස් විදියට දැනෙනවා. ඉතින් ඒක අර මම කිව්වා වගේ විෂයන් ගණනාවක, ක්ෂේත්‍රයන් ගණනාවක, වෘත්තීන් ගණනාවක හිටින අය ඔක්කොම ආවොත් අහුවෙච්ච වෙලාවක, හම්බෙච්ච වෙලාවක බාත්රූම් එකේ හරි සින්දුවක් කියනවා. ඔව් අනිවාර්යයෙන්ම කලාව අපේ ජීවිතයේ තියෙන තාක්කල් විතරයි අපි ජීවත් වෙන්නේ. එතනින් එහාට අපි කොහොම නීරස කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මල්ලි තියෙන්නේ මේකයි මේ ඕක මුගක් අය තේරුම් ගන්න ති කතාව තියෙන්නේ. ඒ කියන්නේ කලාවෙන් කරන්නේ ප්‍රකාශනයන්නේ. ගීතය, චිත්‍රපටිය, නාට්‍ය, ඒ ප්‍රකාශනය තුළ තියෙන චරිත. චරිත තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන භාවය ප්‍රකාශ කිරීම. එතකොට ඒක අනිත් මනුස්සයාට තේරුම් ගන්න පුළුවන් නම් තව මිනිහෙක් ගැන තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට අනිත් මිනිහා ඉන්නේ මොන තත්ත්වෙද? මොන මානසික මට්ටමේද? මේ ගැටලු කියනවා ගොඩක් දුරට කලාවෙන් ඒකෙන් අඩු වෙන්නේ ඒ හේතුව මත. ඒ කියන්නේ අනිකාව තේරුම් ගැනීමේ ශක්තිය ඇති කරනවා කලාවෙන්. දැන් අපි තුමා අවුරුදු 30ක අපි යුද්ධයක් තිබ්බනේ. එතකොට යුද මානසිකත්වය පිරිලානේ ඒ කාල සීමාව තුළදී. එතකොට යුද්ධය අවසන් වුණාට පස්සේ කලාවෙන් කොච්චර සේවයක් කළා තියෙනවද? මිනිසුන්ගේ මානසික තත්ත්වය නැවත මේකට දැන් ඒව ගැන කවුරක්වත් කතා කරන්නේ නැහැ. ඔය හැම එක්කෙනෙක්ම මේ කලාවට සම්බන්ධ හැම එක්කෙනෙක්ම මේකට තමයිට පෞද්ගලිකවනේ. ඒක රාජ්‍ය අනුග්‍රහය නැතුව වෙන්න පුළුවන්. තමන් විසින් ඒක කොච්චර කරලා තියෙනවද මේ මානසිකත්වය යථා තත්ත්වයට පත් කරන්නේ. ඒක මහා ලොකු ඔස්සුවක් අර කිව්වා වගේ රොෂාන් කිව්වා වගේ. ඔව් මම දැක්ක එක පෝස්ට් එකක් හදලා තියෙනවා මේ මුහුණු පොතේ Facebook වල මේ සිනමා ශාලා විවෘත වීමට තමයි ඒක හදලා තිබ්බේ. දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ මේ කොරෝනා ටිකක් හදාගත්තට පොඩ්ඩක් ෆිල්ම් එකක් බලලා සතුටින් මැරෙන්න පුළුවන් අපිට කියලා ඒකට පහරක් ගහලා තිබ්බා. මම කල්පනා කරේ ඔබ කොහෙද කියන්නේ සිනමාව කියලා හිතන්නේ මොකක් ගැනද සේම්නි අපි දකිනවා මේ අන්තර්ජාලය ඔස්සේ හැමෝටම පෑනකුයි කොලේකුයි දීලා තියෙන ඔබ ජනමාධ්‍යවේදියෙක් කියලා. ඉතින් ඔවුන්ට කැමති දේ ලියනවා. ඇත්තටම සිනමා ශාලා විවෘත කරේ කොරෝනා හදාගන්න නෙවෙයි මිනිස්සුන්ගේ බුද්ධියට කතා කරන්න. ඒ පිළිබඳව මම හිතන්නේ අර රොෂාන් අය කිව්වා වගේ බහුතරයක් තාම කලාව හරියාකාරයෙන් අවබෝධ කරගත්ත රටක් නිසා අපිට ටිකක් හරි හොඳයි නේද සේමිනි? මොකද එකක් තව දෙයක් තියෙනවා ධනංජය මේ අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ හැමෝගෙම නෙමේ පොඩි පිරිසකගේ මේ ජනප්‍රිය පුද්ගලයන් එක්ක ඔවුන්ගේ හිතේ ලොකු තරහක් තියෙනවා. ඊර්ෂ්‍යාවක් තියෙනවා, වෛරයක් තියෙනවා. ඉතින් එතනදී ඒගොල්ලන්ට ඒක දැන් අර අපි ඉස්සර පත්තරයකට එහෙම නැත්නම් මොනවාද පෙත්සමක් ගහනවා වගේ දැන් මේක ඒගොල්ලන්ට මේ හරිම ලේසියෙන් ඕනම කෙනෙක්ට ඕනම දෙයකට ජනප්‍රිය පුද්ගලයන්ට ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඉතින් අර ඒක මම ඕක දකින විදිය තමයි මේක සිව් ඊර්ෂ්‍යාවක්. දැන් අපි කලාකරුවන් විදියට අපිත් හැමෝම ජීවත් වෙන්න ඕනේ. මොකක් හරි රැකියාවක් කරන්න ඕනේ. ඉතින් අපිට ඕක ඔන්ලයින් කරන්න බෑනේ. දැන් හැමදේම ඔන්ලයින් කරන හුඟක් දේවල් ඉතින් ඕක අපිට කරන්න බෑ දැන්. ඒක අපි කට්ටිය එකතු වෙලා කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒ වගේ බාල මානසිකත්වයක් තියෙන පිරිසකගෙන් තමයි ඔය වගේ ප්‍රහාර එල්ල වෙන්නේ. ඉතින් අපි කවුරුත් කියන්නේ නැහැ ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා මොකද පහුගිය දවස්වල චිත්‍රපටි අපි බලන්න ගියා මේ කොරෝනා සමයේදීත් සමහර අවස්ථාවන් වල අපි ගියා. දැන් ඔය නිවුස් පේපර් ඒ වගේ ගියා. හැබැයි හැම මේ පුටුවක්ම ආරක්ෂාකාරී කියන්නේ එක්කෙනාට එක්කෙනා කියන්නේ ඒ ඩිස්ටන්ස් තියලා තමයි වේදිකා නාට්‍ය බැලුවා පහුගිය කාලේ ගොඩාක් වේදිකා නාට්‍යයක් ගියා. ඉතින් ප්‍රේක්ෂා නාට්‍ය සංදර්ශනය පැවැත්වුණා. ඉතින් ඒවත් ඒ වගේ ඩිස්ටන්ස් තියලා ඒ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් තමයි හැමදේම කරේ. ඉතින් ඒ නිසා බය වෙන්න ඕනේ ආයි චිත්‍රපටයක් බලන්න යන්න සිනමා ශාලාවල් විවෘත කරනවා කියන එක අපි හැමෝගෙම මානසික සුවයට හොඳයි. හොඳයි. කොහොමත් මොනාරි කියන මිනිස්සු ඉන්නවනේ දැන් ඔයා දාන්නකො හෙට Facebook එකට පෝස්ට් එකක් මේ මූදු වතුර ලුණු රහයි කියලා.
පැණි රසයි කියලා 10 දෙනෙක්වත් ඔකට දාන්නේ නැද්ද කියලා බලන්න. ඒ වගේ අදි මානසික මට්ටමින් ඔය අර වාක්‍ය වගේ Facebook එකේ කලාව කියන්නේ සමස්තයක් මේ හැම දෙයක්ම කලාවෙන් පිටලා තියෙන්නේ. මිනිසා වුණා නිර්මාණ වුණා එකිනෙකාට වෙනස්. කලාව කියන්නේ රිද්ම් එකනේ. ටෙම්පෝ එක නැති මිනිහට මෙලෝ රහක් නැහැ ජීවිතේ. ටෙම්පෝ එක අඳුරන්නේ නැති කාට ගහක හැඩේ ඌට මෙලෝ රහක් නැහැ. මිනිහෙක්ගේ හැඩේ මෙලෝ රහක් නැහැ. කලාකෘතියේ හැඩේ වඩන්නේ නැහැ. අඩුම ගානේ අම්මා තාත්තත් පෙන්වන්න බැරි වුන් ඉන්නවනේ. ඒ කියන්නේ එයාට මම නම් කියන්නේ රිද්ම් එක නෑ. මේ හાર્ට් බීට් එක වැඩ කරනවා වැරදි. තාලයකට අපුඩියක් ගහගන්න බැයි නම්. ඔහුට අනිවාර්යෙන් ඔහු දකින්නේ මේ ලෝකෙම මේ මං හොඳයි අනිත් උන් ඔක්කොම පිස්සු. පිස්සු. ඔව් දාර සරත්තයි කියපේ හරි වටිනවා. එයා කියපු එක දේ තමයි ඇත්තනම වෙරිලක් දෙකුවා වගේ දැන් අර මේ කලා නිර්මාණයක් රස විඳින්න මේ හැකියාව තියෙනවා නම් අනිත් කෙනාගේ මේ දුක සැප තේරුම් ගන්න අනිත් කෙනාව තේරුම් ගන්න හරි ලේසි. ඇත්තට ඕක තමයි ඔතනට එන්නේ. ඉතින් අර ගොඩක් වෙලාට අර වා කිව්වා වගේ ලියන්න දීලා තියෙනවා මේ ඕන කෙනෙකුට. ඉතින් ලියනවා. ඔව්. ඔව්. ඉතින් ලියනවා. ලියන්න දීපු හැම කෙනාම ලියනවා. ඒ බොහෝ දේවල් වල හරිය මූණක්වත් නැහැ. ඉතින් විචාරකයෝ හිටියේ බොහොම ටිකයිනේ. විචාර බුද්ධිය තියෙන විචාරකයෝ ටිකක් හිටියා. දැන් ඔක්කොම චාරයක් නැති විචාරකයෝ වෙලා ඉන්නවා වැඩි පිරිසක්. මේ කවුද මොනවාද කරන්නේ ඒක විචාරය කළ යුතුද නැද්ද කියලා නෑ. අනික රොෂාන විචාර කලාවක් තියෙනවනේ. චිත්‍රපටි ගීතය විචාරය කරන විචාර කලාවක් තියෙනවා. දැන් ඒකනේ අර පෑනයි පැන්සලයි අරක දුන්නාම ඕන එක්කෙනෙකුට දැන් සමහරු ඉන්නවා උදේ හරි දේ දැකලා හරි දේ ලිව්වට කවුරුවත් ඒක කියවලා වැඩි කතා කරන්නේ. ඒකට විරුද්ධව මොනවා හරි ප්‍රකාශයක් දීපුවා. අර කිව්වා හරිය මම channel වල යනවා ඒක මාධ්‍ය යනවා පත්‍රය යනවා කියලා හෙට 10 දෙනෙක් කර කියනවා නෑ මොන කවුද ආකොමද දන්නේ අපි මේ ගමේ අපි දන්නේ. අපේ රටේ දනංජය දැන් කොරෝනා වෛරස් එකට වැඩිය ප්‍රබල වෛරස් එක තමයි ඊර්ෂ්‍යාව. ඒක උඩ තමයි මේ හැමදේම සමන්විත බලාගෙන සෙවමිනියක් හෙට උදේ බලන්න අපි ඉරිසියා කරයි. ඉරිසියා කරන්නම වැඩේමයි. හරි බැරි එක ඉරිසියා කරන්න. අපි රොෂානගේ ගීතයක් අද යමු. ඔබ හරිව ලස්සනයි නංගියේ මට අහන්නට හිතයි නම ඔබේ හිනෙහෙන්න කෝරගේ ඔරවන්න පානේ මම ඔබට ආදරේ නංගියේ හිමිදිරියෙන් නම් වල් අහුලා ඔබට ගෙනත් දෙන්නම් පිනිවැටිච්ච හිමිදිරියෙන් නම් වල් අහුලා ඔබට ගෙනත් දෙන්නම් හැමදාමත් ආදරේ කියන්නම් ජීවිතේම ඔබ වෙනුවෙන් එන්නම් හැමදාමත් ආදරේ කියන්නම් ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම් ඔබ හරිව ලස්සනයි නංගියේ මට අහන්නට හිතයි නම ඔබේ හිනෙහෙන්න කෝරගේ ඔරවන්න පානේ මම ඔබට ආදරේ නංගියේ පාළු හිතට ඔබ ලං වෙනවා නම් මලක්සේම මා ඔබ රැක ගන්නම් පාළු හිතට ඔබ ලං වෙනවා නම් මලක්සේම මා ඔබ රැක ගන්නම් කඳුලක් දීවෙන් වෙලා ගියොතින් අහිතක් නෑ මන් තනියෙන් ඉන්නම් කඳුලක් දීවෙන් වෙලා ගියොතින් අහිතක් නෑ මන් තනියෙන් ඉන්නම් ඔබ හරිව ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ හිනහෙන්න කෝනගේ ඔරවන්න පානේ මම ඔබට ආදරේ නංගියේ ආහා 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 මුළු ලෝකයේම මිනිසුන්ගේ ගිලිහි ගිය සිහින සිතුවිලි රොත්තක් පොදි බැඳගෙන අපි 2021ට සූදානමින් සිටිනවා. 2021 ජනවාරි 1 වෙනිදා රාත්‍රියේ සිකුරාදාවක් වුණා. ඒ නිසා අපි හමු වුණා Chat and Music සමගින්. ඔව් සේනානායක වේර්ලි අද්ද මහත්මයා මම දැන් එහෙම කියනට අයියා කියන්නම හිතෙන්නේ නැහැ ඔය රැවුලත් එක්ක. හැබැයි මේ ඔය හඬ හරිම යුනික්. ඒ හඬට ආදේශක නැති තරම්. ඒ හඬ ගැන අපිට වෙනම සම්මන්ත්‍රණ තියන්න වටිනවා. මොකද මේ හඬ අපේ ජනගීය ඇතුලේ එන අඬහැරේ ඇතුලේ එන හඬ අපිට මතක් කරලා දෙනවා. ඒක ඔබේ ගැමිකමද එහෙම නැත්නම් ඔබේ උත්සාහයද නැත්නම් ව්‍යායාමයේද ප්‍රැක්ටිස් එකද මේ අපි දන්නේ නැහැ. හැබැයි මම කැමතියි අපිට පුළුවන් නම් සංගීතය අවම කරගෙන මේ කටහඬට අවදි වෙන්න අවස්ථාව දෙන්න පුංචි දඟකාරීත් එක්ක. තනජය මම මේ පුලිම ගුවන්විදුලියේ සරලගේ ඔඩිෂන් තියෙනවා. එතකොට ගුණ සංස්ථාවේ මේක තමයි මම සරලගේ ඔඩිෂන් ඒ ශ්‍රේණි ගායන ගායක කෙටපත්තුනේ මේ ගීතේ වචන තාලෙට තාලි ගහලා වචන කියන්න හම්බුන්නේ නැහැ. මේ ගෝරා කෑල්ල ඇදීමේදී කිව්වා නෑ නවත්තන්න ඇති යන්න කියලා කිව්වා. මං ඉතින් අප්සෙට් එකේ ගෙදර ගියා ටික දවසක් පස්සේ එනවා ඔබේ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් සමත් කියලා. පුංචි දඟකාරීයේ වියංග ගීතෙන් ගෑයෝ කීමදරණ තිසර දිය තඹර පෙතිගිලිහියේ කවුරුන්ද මල් වයසේ මගේ ජහන ගිනිබත් කළේ මනමාලියේ දඟකාරී දඟකාරීයේ වියංග ගීතෙන් ගෑයෝ කිමදරණ තිසර දිය තඹර පෙතිගිලිහියේ කවුරුන්ද මල් වයසේ මගේ ජහන ගිනිබත් කළේ මනමාලියේ දඟකාරී. මේ තව චූටි ඉල්ලීමක් තියෙනවා. මම මේ මනෝජ්ජ එවරිඩි මොනවා වුණත් ඕන වෙලාවක සූදානම් වෙන්න. මම කැමති අර ඔස්ටින් මුණසිංහයන් ඔබ හමු අවස්ථාව. ඒ කතාවත් එක්ක මල් වියනිනුත් කොටසක් කියනවා නම් ඒක මොකද මේ ලංකාවේ ටෙලි නාට්‍ය ඇතුළෙත් වනසරණ ටෙලි නාට්‍ය ඇතුළෙත් අමතක නොවන කොටසක් ඒක අපිට. මට මම රාජ නැටුම් සංගීත කණ්ඩායමේ නැටුම් කණ්ඩායම විරෝධයකින් වුණාට සංගීත කණ්ඩායමත් එක්ක මට හම්බ වෙනවා මේ ඒකතු වෙන්න ඒකත් එක. ඉතින් ඔය දියතලාවේ වැඩසටහනකදී අපේ තිස්තාපේසකර මහත්තයයි එතමයි අපේ දයානන්ද ගුණවර්ධන මහත්මයායි මේ මම උදේ ඔය ශ්ලෝකයක් අෂ්ටකයක් කියලා අපි සරස්වති පූජා කරාම මගේ ගායනය අහලා ඒගොල්ලෝ පස්සේ වේදිකාව පිටිපස්සට ඇවිල්ලා ඇහුවා සිංහල හදක් හොඳ ශ්ලෝකයක් අෂ්ටකයක් කවුද පොර කිව්වා මම මාව ඉතින් අපේ කොල්ලෝ කිව්වා මම ඔබට කතා කරනවා කිව්වා මේ හොඳ සිංහල හඩක් ඇහුණා අපේ මොනවාරි වැඩක් තිබ්බොත් එන්න කිව්වා මම ඉතින් දන්නවද මේ දයානන්ද ගුණවර්ධන මේ තිස්සාපේසකර මහත්තයා කියලා. ඉතින් ඒ සතුටත් එක්ක ඉනකොට ටික කාලයකට පස්සේ මට කතා කරා මේ වරෙන් මේ ඔස්ට්‍රි මාස්ටර් මට කතා කරා මේ
පාරෙන් මේ තිස්ස මහත්තයාගේ වැඩක් තියෙනවා. ඒකේ ඔගස්ට් මම බෙර ගහනවා අරම ඒකේ ඔය ගීත කරනකොට මම ඩ්‍රම්ස් වලින් සහභාගී වුණා ඒ රෙකෝඩින් වලදී. වුණාම මම කිව්වා මේ උඹ ඕක කියපන් මේ තිස්ස මහත්තයාගේ වැඩක්. දැන් ඉතින් මං හරි ආසයි තිස්ස මහත්තයා චිත්‍රපටය කරන්නේ. චිත්‍රපටයකට chance එකක් හම්බුණා කියලා මාර ආසාවෙන් හිටියා. ඒකලා දැන් වැඩ ඊට පස්සේ දැන් බෙර වලින් සම්බන්ධ වෙලා එතකොට ඔය අපේ තරුපති මුණසිංහත් හිටියා. පොඩි එතකොට එහෙම ගාලා දැන් මට මේක පුරුදු කරා. නංගීට බැඳපු කියලා ඔහොම දැන් පුරුදු කරලා මේ ටිකක් කට ඇරලා ගියපන් වෙන විදියක් තියෙන කියලා දැන් පුරුණුවට පස්සේ දැන් එතුමා ඉන්න තැන එහෙම කියාගන්න බෑ අයියේ හරි දැන් එතුමා දැන් ඔහොම ගිහලා එහා පැත්තේ රෙකෝඩින් රූම් එකට ගියාම මේ යන අතරේ දැන් කවුරුත් නෑ ඇතුලේ ඉන්නේ මං විතරයි මං දන්නේ නෑනේ මේක මං කියනකොට එහෙ යනවා කියලා හේ තාරා පිට යාගම හයි අපඩා කිජාලයි මන් දැන් මේ අනේ ඒ මාමිතොටේ පැණි කනමෝ තෝටක් කණ්ඩයි අං ඒ කියලා කිනෝට ඒ පැත්තෙන් අර මේක ඔබලා කියනවා එන්න එහෙම කියපන් ඒම තමයි ඕනේ මට කිව්වා ඊට පස්සේ මං අර බය ඇරුණා ඊට පස්සේ ඒක තාල කීපයකට දෙවිදිකට යන්නේ ඉතින් හරි අමාරුයි නංගීට බැඳපු මල්විජ නයි නංගීට බැඳපු මල්විජ නයි නංගීට බැඳපු නංගීට බැඳපු නංගීට බැඳපු මල්විජ නයි අයි තරවෙල් පිට මට පොඩි ආදරයක් ගන්න බය නැතුව කිව්වා ඒක තමයි මම 97 හොඳම ගායකයන් පළවෙනි ගත්ත සම්මාන හොඳම ගායකයෙක් සම්මාන ගත්තේ සුමති සම්මාන වලදී ස්තුතියි මේ කටහඬට ලංකාවේ සංගීතය වෙනුවෙන් දායාද කළ අපේ ගීතයක් අහමු කාගේද නිරංජනී ශම්මුගරාජාගේ ගීතයක් 2 3 4 Chan
මයික් කරේ. බොහොම ස්තුතියි නිරංජනී ශම්මුක රාජා වෛද්‍යතුමියනි දැන් හුම්මානට ගිහලා තියෙනවද? හුම්මානෙට ගිහලා තියෙනවද? දැන් නේද ඔක ප්‍රසිද්ධිය කියන්නේ හැබැයි ඉස්සර ඔක කියන්න උන්නේ නෑ නේද? අපි හිතුවේ දොස්තරලා කිව්වම නේද අපි ටිකක් වැදගත් මිනිස්සුනේ නේද? දැන් අපි දැන් කලාකාරයෝ නම් ඔන්න මොකක් හරි කරොත් කොහොමවත් අපිට බනින්න බලාගෙන ඉන්නේ. හැබැයි වෛද්‍යවරු කියන්නේ එහෙම නෑනේ. ඒගොල්ලෝ ආදරය කරන්න හොඳ නෑ. හොරෙන් ගමන් යන්න හොඳ නෑ. හැබැයි කොහේ හොරෙන් ගියත් අන්තිමට රෙජිස්ට්‍රේෂන් දවසේ මේක හවුවෙනවා. ඒක රස කතාවක්. ඇත්තම කතාවක්. ආයෙමත් මේක මගේ ජීවිතය අමතක වෙන සිද්ධියක්. අපි කැම්පස් එකට අහුවෙලා ඉන්නකොට ටෙක්නිකල් කොලේජ් ඉංග්ලිෂ් එහෙම පන්ති වලට යනවා. ඒ කාලේ තමයි මට මගේ මහත්තයව හම්බෙන්නේ. සංජීව රාජපක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක්. හදවත් රෝග විශේෂඥයෙක්. ඉතින් මට යාව හම්බුනහම අපි දෙන්න ඉතින් ටිකක් දැනඳුනගෙන යාළු වෙලා. ඇත්තට යාළුනානේ හරි යාළුනා. හරි. ඊට පස්සේ අපි ගෙදරට හොරෙන් යනවා හුම්මානේ බලන්න. හුම්මානේ බලලා තියෙනවද? ගොඩක් කලින් ගල්ල. ඔව්. කුඩාවැල්ල. අපිට ගොඩක් ළඟයි අපි තංගල්ල පිට. එකපාර මෙහෙම වතුර ගොඩක් එකපාර උඩ යන. එකපාරට වතුර උඩට යන එක. ඉතින් දැන් කාලේ වගේ නෙමෙයි ඒකේ හුම්මානේ බලන්න පුළුවන් ඉස්සර. දැන් වැටක් ගහලා වෙන් කරලා තියෙන මේ අපි කරපු වැරදි වැඩ නිසා මේ අපි යටට ගියා හොඳට බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඒ කාලේ හරියටම අවුරුදු 20යි. ඉතින් පිරිමි ළමයි ගිහින් බලනකොට මමත් මගේ යාළුවා ළඟට ගිහිල්ලා අනේ මට චුට්ටක් පෙන්නන්නකෝ කියලා ඇලවුණා. ඒකේ ලොකු වතුර පාරක් ඔයාලා දන්නේ නැහැනේ ඒක. ලොකු රැළක් ඇවිල්ලා පොඩි සිදුරක් අස්සෙන් උඩට යනවා. ඒ අර ප්‍රෙෂර් එකට උඩට යනවා. ඉතින් ඒක බලාගත්තා හොඳට. බලාගත්තා. මගේ හස්බන්ඩ්ගේ කකුල ලිස්සලා එයා වැටුණා ඇතුළට මමත් එක්කම. අපි දෙන්න ඒකේ අර පොඩි පූල් එකක් වගේ ඉඩක දැන් නැවතුණා. ඒක අතරේ තව රැල්ලක් ආවනම් අපි අද මෙතන නෑ. තව රැල්ලක් එන්න කලින් මගේ යාළුවෝ අපේ යාළුවෝ තව 20ක් විතර හිටියා. ඒගොල්ලෝ ඉනේ තිබුණු බෙල්ට් එකක් දාලා මගේ හස්බන්ඩ්ට අල්ලගන්න කිව්වා. මට පීනන්න බෑ. එයාට වැඩ ගොඩයි. එයාගේ අතේ කැමරාවක් තිබුණා. එයා ඒක උඩට විසි කළා. ඒක කුඩු වෙලා තිබ්බා. අනිත් අතින් මාව අල්ලගෙන අර බෙල්ට් එක අල්ලගෙන කොහොම හරි අපි දෙන්න අරගොල්ලෝ බෙල්ට් එක දාලා අනිත් අය එක එක්කෙනා අල්ලගෙන වැලක් හැදිලා අපි බේරගත්තා. අහගෙන ඉන්නවනම් ඒගොල්ලන්ට මගේ ජීවිතේම ණයයි. නම් වලින් කියන්න බෑ ගොඩක් අය. මගේ මහත්තයාටත් මං ජීවිතේම ණයයි. ඒක අමතක නොවන ඉතාලම හැඟුම්බර සිද්ධියක්. ඔය ගෙදරට හොරෙන්නේ දැන් ඔක්කොම ගෙදර දන්නේ නෑනේ මගේ අම්මයි තාත්තයි විදුහල්පතිවරු අද දෙන්න ලංකාවේ නෑ. එදින මං දාලා ගියා ළඟදී. තාත්තයි අම්මයි දැනගන්නවට බයයි මං හැමෝටම යාළුවන්ට කිව්වා කියන්න එපා කියලා. ඒගොල්ලෝ මේ සම්බන්ධයවත් දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ අපේ රෙජිස්ට්‍රේෂන් එක කරා තාත්තා අපි විවාහ වෙන්න කලින් රෙජිස්ටර් කරන දවසේ අපේ ගෙදරට තමයි රෙජිස්ට්‍රාර් නෝනා එන්නේ. රෙජිස්ටර් නෝනා ඇවිල්ලා කියනවා මං හරි සතුටුයි මේ විවාහය රෙජිස්ටර් කරන්න ලැබුණ එකට. මේ දින හුම්මානෙත් ඇట్లా වේරිච්ච දෙන්නෙක් නේ කියලා. එතකොට අම්මලා තාත්තලා ඔක්කොම එකපාරට ගල් ගැහුණා. අපි දෙන්නට කියාගන්න දෙයක් නැතුණා. ඉතින් ඒවට හිමීට කිව්වා වෙච්ච දේ ඔක්කොම. එහෙම තමයි කතාව. එන හැංගි වෙස් බැන්දර නටන්න එළිය. ඉතින් මගේ තාත්තා මට දඩුවක් කරේ නැහැ. බලේ වැටලත් ආයේ ඉතින් බලේ වැටුණානේ නේද? ඉතින් සාමාන්‍ය අනිත් අය කියන්නේ. දෙවෙනි වල නම් අවුලක් නැහැ ඉතින්. දැන් දෙවෙනි වලේ වැඩිච්ච එක අවුලක් නැහැ දැන් සේප් එක යනවා ඇති. දැන් යනවා. අනිත් එක්කෙනාට තමයි මං හිතන්නේ අවුල. සේවිනිය වා රොෂාන්ගේ කැමතිම ගීතය මොකද්ද? මන් රොෂාන්ට ආපු ගම කිව්වා සුළඟ වගේ. සුළඟ වගේ අපිට පුළුවන් ද සුළඟ වගේ ගීතයක් අහන්න. කොටසක් කියමු. කොටසක් අපිට පුළුවන් නම් කපිලා. සුළඟ වගේ දඟ කරන ඉති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද විටක ඇවිත් සිත සිමින
ආයිමත් දුර දුවන හෙමින් හෙමින් කිති කවන ඔයා මගේ පෙම් කවිය. Thank you. ඒක සෙම්නි වෙනින්ම ගායනා. ඇත්තට මතක් කරන්න මේ ගීතය මේ පද රචනා කළේ මේ අපේ ස්වාධීන රූපවාහිනී සේමුණු අපේ ආදරණීය හිතවතා පියාල් වීරසිංහ. පියාල්ගේ ලස්සන පද රචනාවක් එකත් මතක් කරන්න. අපි සම්පූර්ණ ගීතයක් අහන්නේ කාගෙන්ද? වෛද්‍යතුමියට ආරාධනා කරනවා.
කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගිදී අපි දැන්ම මග බැහැලා අරලියා මල් ඔහේ පිපුණට ඔය නෑවිදින් අරලියා මල් ඔහේ පිපුණට ඔය නෑවිදින් පුරා අටවක වැඩෙහි අවසඳ නොවී මුවිකුමන් කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගිදී අපි දැන්ම මග බැහැලා ගෙදර පුතුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් ගෙදර පුතුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් පුරා පෝයට මලුක් නරගෙන අපිත් යමු පන්සල් කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා බොහොම ස්තුතියි සරත්තයි අපි දැන් පළමු දවසත් ගෙවිලා ඉවරයි 2021 තව දවස් 364ක් තියෙනවා 2021 ගැන කතා කරන්න අපිට මොනවාද මේ අවුරුද්දේ තියෙන ලොකුම බලාපොරොත්තු අපි දන්නවා අපි හැමෝටම තියෙන එකම බලාපොරොත්තු නමුත් ඊට අමතරව මොන වගේ දේවල් වලින්ද අපිට මිනිස්සු අතරට යන්න තියෙන්නේ තව දැන් ඊළඟ චිත්‍රපටියේ මේ චිත්‍රපටය ලියලා ඒක කරන්න තමා සැලසුම් කරගෙන යන්නේ ඉතින් ඒක තමයි ප්‍රධානම ළඟම තියෙන බලාපොරොත්තු චිත් කොහොමද ලබන අවුරුද්දේ මැද වගේ වෙනකොට පටන් ගන්න මොන හරි වැඩ කටයුත්තක් කරන්න තමයි ටාගට් කරන්නේ. බොහොම ස්තුතියි ඔබේ සිනමාවේ දායකත්වයට ටෙලිනාට්‍ය දායකත්වයට ඒ හැම දෙයක්ම බොහොම අපූර්වට රස විඳින අපේ ප්‍රේක්ෂකයන්. නිරංජනී කවුද සේපාලි කියන්නේ? සේපාලි මම තමයි. කවුද? නෑ ඒ කියන්නේ අයියා කොහෙන්ද මේක හොයාගත්තේ? කියන්නකෝ අපි දන්නවා. සේපාලි කියලා අලුත් සින්දුවක් අයියේ. ඒ කියන්නේ අයියා ඒකේ පද රචනය අහන්න නැති ඉතාමත් අර්ථවත් ගීතයක්. සාදර බණ්ඩාර තමයි ඒක ගායනා කරන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් අයත් එක්කත් මම ඒක මියුසික් වීඩියෝ තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ හරි අඩුයිනේ අපි මියුසික් වීඩියෝස් වලට පෙනී සිටින්නේ. ඉතින් මේ ඒ හරිම ලස්සන ගීතයක්. ඇත්තටම ලිංගික ශ්‍රමිකයන් ගැන. ඒ කියන්නේ ගණිකාවක් ගැන ලියවූ ගීතයක්. ඉතින් ගණිකාවටත් ජීවිතයක් තියෙනවා. එයාටත් ආදරේ, සෙනෙහස, දුක, සැප, ලිංගතුකම මේ හැම දෙයක්ම අවශ්‍යයි කියන එක තමයි මේ සින්දුවෙන් කියන්නේ. ඒ සින්දුවත් ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකේ රංගපානවා සේපාලිකා විදියට. සහ චිත්‍රපටි කීපයක්ත් එන්න තියෙනවා. ඒ සහ අපව සුනාමි චිත්‍රපටියේ තිරගත වෙන්න නියමිත වෙලා තියෙනවා. සුනාමි තුන්වර රැල්ලනේ අපි ඔකට කියන්නේ. සුනාමි රැලි දෙකකින් අවසන් වුණාට සිනමාවේ නම් දෙවෙනි රැල්ලත් සාර්ථකුනේ වෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන තුන්වෙනි රැල්ල සිනමාවේ සාර්ථක වෙන්න කියලා. සුනාමිය නෙවෙයි සිනමා පටය.
ඔව් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අද රාත්‍රියේදී ඔය රවුල නම් කපන්න එපා. ඒක වවාගෙන යන්න. ඔහොම ගියොතින් 20යි 21 ගේ නත්තල් වෙනකොට නත්තල් 100ට වුණත් යන්න අවස්ථාවක් තියෙනවා. වැඩ ගොඩක් කම්බි කියන්නේ අඩු ගානේ ඒක. ළමයිගේ ආකර්ෂණය දැන් වැඩි වැඩියෙන් ලැබෙනවා. මම හිතනවා මගේ දෙමාපියන් මම බින්දන මගේ මෑණියන් මේ මාව ඉතින් මේ විදිහෙන් හදලා මම ඉතින් පුංචි කාලේ එක එක තැන ඉස්සරහට වයසට ගිහිල්ලා මේ වෙනකොට මගේ දෙමාපියන් දුන්න ආත්මය තමයි මේ ජීවත් වෙන්නේ. එතකොට රසිකයෝ මාව ජීවත් කරානේ. මම කැමතියි අතරම මම මගේ ජීවිතය දැකලා මැරෙන්න. ඒ නිසා මම මේකට ආදරෙයි. එතකොට මාව කන්නඩි ළඟට ගිහලා බලුවා මට මාව පේනවා. දැන් වහගෙන ගිහලා එන එකට මම මුණක් පේනකොට වඩා මට දැනෙනවා ඒක මට හොඳයි කියලා දැනුණා. මට බොහොම ස්තුතියි මම මේක අගය කරාට විශේෂයෙන් රොසාන්ඩෝ ස්තුතියි දැකපු මුල්ම කාම මට එකම අණ දුන්න කෙනා තමයි අයියේ කපන්න නම් එපා රවුල කිව්වා. කපන්න එක. ඉතින් මට දැනෙනවා දැන් මට රවුල මට මේක නමා ගන්න හරි අමාරුයි කම්මලට විංගලට යන මොකද නැමින්නේ ඒක තමයි අයියයි. හැබැයි ඉතින් ඒ රවුලත් ඉතින් මට මගේ ආදරණයකට මගේ මෑණියන්ටයි පියාණන්ටයි විනිශ්චිත වෙන්න ඉතින් මේ ඒකත් ඉතින් ලක්ෂණ මාර ලස්සනයි. බොහොම ස්තුතියි අද රාත්‍රියේ අපිත් එක්ක ගත කරන්න පැමිණියාට සේමිනි. ඔයාගේත් ඉතින් බලාපොරොත්තු ගොඩක් එහෙම ඇති. අද රැට තියෙන බලාපොරොත්තු මොකක්ද? අද රැට විශේෂ බලාපොරොත්තු අද රැට තිබ්බ බලාපොරොත්තු සේරම සුණු විසුණු කරා. ඒ මොකද? ඔක්කොම ඉවර කරා. ඒ නිසා ඔව්. ඉතින් සේමිනි අපි දන්න ඔයා බොහොම හොඳ කියන්නේ හොඳ රිලේෂන්ෂිප් එකක් තියාගෙන ඉන්න කෙනෙක් ශේෂ්ත්‍රයේ ඉන්න සිළු දෙනා සමග අලුත් පරම්පරාව පැරණි පරම්පරාව මේ හැම පරම්පරාවක් එක්කම බොහොම හොඳ ගමනක් ආපු කෙනෙක් ඉදිරියේදී මොන වගේ බලාපොරොත්තු තියෙන මේ ශේෂ්ත්‍රය තුල ඉදිරියේදී මම ආසයි මගේ දැන්ට තිරගත වෙන්න තියෙන චිත්‍රපටි තුන ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ චිත්‍රපටිය එතකොට රංජන් ප්‍රසන්නගේ චිත්‍රපටිය සහ තේජයිද මහත්මයාගේ චිත්‍රපටි තුන ඉක්මනට ප්‍රේක්ෂකයෝ අතරට යනවා නම් මම කැමතියි. මොකද මේ කඩාගෙන බිඳගෙන යන්න ඕනේ මේ කාලේ අපිට. ඒත් එක්ක මම ආසයි අලුත් අයත් එක්ක වැඩ කරන්න. මම ඇත්තටම දනංචේ හැමෝමත් එක්ක මම ගොඩක් ලෙන්ගතු වුණාට මම ගොඩක් වැඩ කරලා තියෙනවා අඩුයි දැන් අලුත් පරම්පරාවේ හුඟක් අය එක්ක. මොකද මම පහුගිය කාලේ ටෙලිනාට්‍ය කරපු නැති නිසා ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ මට හරි හිතවත් ආදරෙයි. කියන්නේ වැඩ කරලා තියෙනවා මුණ ගැහිලා තියෙනවා කියලා වෙනසක් නැහැ. මුණ ගැහිලා නැහැ කියලා වෙනසක් නැහැ. හරිම ලෙන්ගතුයි මට. ඉතින් මාත් ඒගොල්ලන්ට ආදරේ. ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් අගය කරනවා. වැරදි තියෙන තැන් මං කියලා දෙනවා. බොහොම කෙලින් කියනවා. කමෙන්ට්ස් දා ඉන්නේ නැහැ. කෙලින්ම කෝල් කරලා ඒක වැරදි. ඒක හරි නැහැ කියලා කියනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ආසයි මං ඉදිරියේදී. බොහොම ස්තුතියි අද රාත්‍රියේ අපිත් එක්ක ගත කරන්න ආවට. බොහෝ දේවල් කැප කරලා තමයි ඔබ තියෙන්නේ. ඒක අපි හොඳ ආකාරව දන්නවා. උදිතා වෛද්‍යතුමියනේ අලුත් ගීතයක් එනවා නේද දයානිතාන මහත්මයාත් එක්ක? මම ඒකනේ තාම සින්දුව ඉන් ද ප්‍රෝග්‍රස්. කොයි කාලේ වගේ කියන්නම්. ලබන මාසෙ විතර. ලබන මාසෙ විතර. මගේ කුළුඳුල් නිර්මාණය. ඉස්සෙල්ලම සින්දුවක් කියන්න හදන්නේ. එයා ගොඩක් අයට ආරාධනා කරනවා මේ ශේෂ්ත්‍රයට එන්න කියලා ගීත ගායනාට. එහෙම කරපු කෙනෙක් තමයි වෛද්‍යතුමිය. අපි ඔබතුමීට බොහොම ස්තුතිවන්ත වෙනවා. දානගිර නායකත්වය ඇත්තටම. දැන්නේ අපි ප්‍රවීණ කෙනෙක් බොහොම හොඳ සහෘදෙක් දැන් එච්චර ප්‍රවීණෙක් එක්ක ගොඩක් දෙනෙට අතහිත දීලා තියෙනවා නේද? දයාන් නිතාරණ මහත්මයා බොහොම ස්තුතියි ඔබට. රොෂන්නයි මේ ටිකේම විශේෂයෙන්ම අද හෙට මේ දවස් දෙකේ සම්පූර්ණයෙන්ම එළි වෙනකම්ම ස්වාධීන රූපවාහිනිය සූදානම්ව සිටිනවා මේ ප්‍රසංග අත්දැකීම් අපිට ලබා දෙන්න අපේ ප්‍රේක්ෂකයන්ට. මොකද අපි දන්නවා ප්‍රේක්ෂකයාට ගොඩක් මිස් වෙන කොටසක් තමයි මේ සංගීත සංදර්ශන කියන්නේ. නිසා ස්වාධීන රූපවාහිනිය ඒ ගැන හිතලා තියෙනවා. මේ පුළුවන් තරම් මිනිස්සුන්ට සංගීතය නැවත ලං කර දීම. දැන් මොකක්ද ඔබතුමාගේ එහෙම නැත්නම් ඔබේ සංගමයේ දැන් කටයුතුත් එක්ක මොන වගේ පීවරවද බලාපොරොත්තු වෙන්නේ රොෂන් අය මේක? ඇත්තටම දැන් අපි හැමෝම ප්‍රශ්නයකට ඉන්නේ. ලොකු ප්‍රශ්න මුළු ලෝකෙම දනංජය වේද ගන්න එක ලෙඩකට. ඔව්. මුළු ලෝකෙම පරිස්සම් වෙන්න එක ලෙඩකින්. එතකොට ඕක මූලික වුණාම තව ගොඩාක් ප්‍රශ්න අමතක වෙනවා. ඉතින් මානසික ප්‍රශ්න, කායික ඔය වගේ දේවල් තියෙනවා. ඒක ඇතුළේ මේ කලාව මේ අපි මම නියෝජනය කරන එකේ මම ඇතුළුව ලොකු මේ පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් එක්ක කොහොම හරි මේක මේ අක්‍රීය වෙච්ච අපේ මේ ප්‍රසංග වේදිකාව සක්‍රිය කරගෙන අපේ මේ සෞඛ්‍යංශවල උපදෙස් අරගෙන ඒගොල්ලන්ගේ නිර්දේශ වලට
මේක කරගෙන යන්න තමයි මේ දැන්නම් තියෙන එකම බලාපොරොත්තු වෙන මොකුත් නැහැ. මොකද මේක කොහොම හරි අපි යම් කිසි ක්‍රමවේදයකට පටන් ගත්තොත් මම හිතන්නේ ලොකු ක්ෂේත්‍රයක මිනිස්සුන්ගේ රැකියාව මේ ඒගොල්ලන්ට කරගන්න පුළුවන් වෙනවා. ඔව් පැහැදිලිවම අපි සියලු දෙනාම කොරෝනාව වසංගතයක්නේ. මේක මුළු ලෝකෙම තියෙනවා. දැන් මේක අපේ රටේ කියන සුන්දර පුංචි රටේ ඉන්න මිනිස්සු මේක ලෙඩක් කරගෙන තියෙනවා. මේ කොරෝනාව ඉතින් ඒ වසංගතයට ගොදුරු වෙන්න හේතුව අපි අර කියන සෞඛ්‍ය අංශ කියන විදිහට මේකට මුණ නොදී මේක ලෙඩක් කරගත්තාම මිනිහෙක් එක මෙලෝ මිනිහෙකුට කිසිම ක්‍රියාවක් කරන්න බැරුව යනවා. වැඩ නැතුව ගෙදරටලා මේ නොකානවෙ මැරෙනවා. එහෙම නෙමෙයි මේකට අනුගත වෙලා දෙන වෛද්‍ය උපසෙත් පිළි අරගෙන අපි කොහොම හරි ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. ඒක නෙමෙයි උත්සාහ ගන්න. ඒකෝට දැන් මේව ඔක්කොම නතර කරලා හිටියොත් මේ රටේ මිනිස්සු වැඩක් නැතුව නිකන් අර සතා තිබ්බා වගේ අපි මැරලා යන්න වෙනවා. ඒ වගේ මේක ලෙඩක් කරගන්න නැතුව මේක ජීවිතේ මේක තමගේ ජීවිතේ වෘත්තියක් කරගන්නවා. මේකෙන් බේරිලා තමන්ගේ ඉදිරි වැඩ කටයුතු කරන්න කොහොමද කියන ශක්තිය හා ජවය මනසින් කතා කරනවා. මනසින් වැටුනොත් කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. පැහැදිලිවම තමන්ට අවංක වෙන්න ඕනේ මෙතනදී. එතකොට හැමෝම පරිස්සම්. ඔන්න අපිට පරවිට ගොඩාක් තියෙනවා ආදරණීය කලාකරුවන්ගෙන් ආදරණීය කලාකරුවන්ට අද අපි පුංචි තෑග්ගක් ලබා දෙනවා ඩ්‍රීම් ඩ්‍රෝන් වෙතින් සුපුරුදු පරිදි මේ සියලු දේ සමගින් අපි මුල්ම රාත්‍රියේ මුල්ම දිනේ මුල්ම රාත්‍රියෙන් සමගැනීමට සූදානම් වන්නේ අපි හැමෝම කිව්වා වගේ සෞඛ්‍ය අංශය කියලා තියෙන විදිහට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙමු අපිට පුළුවන් මේ කොරෝනාව පරද්දන්න. එහෙනම් අපි ඔබෙන් සමුගන්නවා මේ රාත්‍රියේදී අපත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි කියන ගමන් අපි ලබන සිකුරාදා හැම වෙමු නැවතත් සිකුරාදා රෑ chat and music සමගින් අදට සුබ රාත්‍රියක්. පියවා යනවාම ආකාශේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ උළු මිදුනා මාදරෙන් පියවා යනවාම ආකාශේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ උළු මිදුනා මාදරෙන් පෙම්බැද්දදා ඉදන්නු පන්හදේ ඇත වේදනා ඉතින් රිදුම් නොදේ ජීවිතේ පුරා පවන්සලේ මල්වල් යවුන්වේ ජීවිතේ පියවා යනවාම ආකාශේ කිරෝ කෝලෝ මිදුනා මාදරෙන් Thank you ජන ජීව ඇතුළු අපේ ITN crew එකට. රැනිද්දයා නොදී සිතේ උපන් නෑ පෙම්වති කියා කිවක් ඉතින් පෙම් යදම් විදී සිදී ගිහින් මල්මල් යවුන් වූයේ ජීවිතේ පියවා යනවාම ආකාශේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ කෝලෝ මිදුනා මාදරෙන් පියවා යනවාම ආකාශේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ කෝලෝ මිදුනා මාදරෙන්. Thank you. God bless you all.